සුබදවසක් හැම කෙනෙක්ටම. අපි දේශපාලන විද්‍යා ප්‍රශ්න පත්‍රයේ දෙවැනි කොටස සාකච්ඡා කරන්න යන්නේ. දෙවැනි කොටසේ අපි අනුමාන කරන ප්‍රශ්න 4ක්. අපිට තියෙනවා ප්‍රශ්න 10ක්. ඒ ප්‍රශ්න 10න් ප්‍රශ්න 4ක් සාකච්ඡා කරන්න ඕනේ. අද අපි යන්නේ මේ ප්‍රශ්න 4 සාකච්ඡා කරන්න. එතකොට අපි සම්පූර්ණ පේපරය ගැන විස්තරයක් කියනවා නම් දේශපාලන විද්‍යාව දෙවැනි කොටසේ කොටස් 3ක් තියෙනවා. පළවෙනි කොටස, දෙවෙනි කොටස, තුන්වෙනි කොටස කියලා දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ ඒ කොටස් වලින් අවම වශයෙන් ප්‍රශ්න 4කට, ඒ කියන්නේ එක කොටසකින් එක ප්‍රශ්නයක් ඇතුළත්ව ප්‍රශ්න 4කට පිළිතුරු ලිවිය යුතුයි. ඒ නිසා පළවෙනි කොටසෙන් එක ප්‍රශ්නයක් අවම ප්‍රශ්න ගණන අපිට දීලා තියෙන්නේ උපදේශ මාලාව ඇතුලේ. පළවෙනි කොටසෙන් එක ප්‍රශ්නයක්, දෙවෙනි කොටසෙන් ප්‍රශ්න 2ක් සහ තුන්වෙනි කොටසෙන් එක ප්‍රශ්නයක් විදිහට ප්‍රශ්න 4ක් තෝරගෙන තියෙනවා අපි අද සාකච්ඡා කරන්න. එහෙනම් අපි සාකච්ඡා කරන්න පටන් ගමු. ඉස්සෙල්ලාම පළවෙනි කොටසෙන්. පළවෙනි කොටසෙන් මම තෝරගන්න ප්‍රශ්නේ තමයි දේශපාලනය යනු සමාජ භාවිතයේකී පැහැදිලි කරන්න. ඒක තමයි ප්‍රශ්නේ. දේශපාලනය යනු සමාජ භාවිතයේකී පැහැදිලි කරන්න. මේක අපි අවුරුදු ගානක් පිටිපස්සට ගිහින් බැලුවහම, ඒ කියන්නේ අපි පාස් පේපර්ස් පොඩ්ඩක් අධ්‍යයනය කරාම සහ මේ අලුත් සිලබස් එකේ වගේම පරණ සිලබස් එකේ මේ සමාජ භාවිතයේ කියන වචනය නොතිබ්බට මේ පිළිතුරට අන්තර්ගත වෙන්න ඕනි කරුණු කාරණා අන්තර්ගත වෙලා පිළිතුරක් නිර්මාණය වෙන ප්‍රශ්න ගණනාවක්ම මේ අවුරුදු ගණනාව ඇතුළත පාස් මේ පේපර්ස් වලට ඇවිත් තියෙනවා. එතකොට අනුමාන ප්‍රශ්නයක් විදිහට මේ සමාජ භාවිතයේ කියන ප්‍රශ්නය අපි අද සාකච්ඡා කරන්නේ. මේක විවිධාකාරයෙන් ප්‍රශ්නය විවිධ වෙන්න පුළුවන්. හැබැයි එකම උත්තරය සහ ඒ උත්තරයට අවශ්‍ය ඒ අන්තර්ගත වෙන කරුණු ප්‍රයෝජනවත් වෙන නිසා තමයි අපි අද මේ ප්‍රශ්නය තෝරගත්තේ පළවෙනි කොටසෙන් සාකච්ඡා කරන්නේ. අපි ඒක කතා කරගෙන යද්දී දැන් ප්‍රශ්නයක් ලියද්දී ඉස්සෙල්ලාම තියෙන ඕනි සැලැස්මක්. ප්‍රශ්නයට සැලැස්මක් තියනවා නම් ප්‍රශ්නය සැලැස්මක් සහිතව කරගන්න පුළුවන් නම් ඒක පහසුයි පිළිතුර ලියන්න. ඒ නිසා පිළිතුර ඉස්සෙල්ලාම මේ ප්‍රශ්නයේ තියෙන දේවල්, ප්‍රශ්නයේ අර්ථය සැලසුම් සහගතව අපි පිළිතුරට ගන්නවා නම් අපිට පුළුවන් සාර්ථක පිළිතුරක් අවසානයේ දකින්න. ඒ නිසා දේශපාලන සමාජ භාවිතයේ පැහැදිලි කරන්න කියන ප්‍රශ්නයට අපි උත්තර ලියද්දී පිළිතුරේ සම්පූර්ණ පිළිතුරේ අන්තර්ගත විය යුතු අදහසක් තියෙනවා. ඒ අදහස තමයි මේ දේශපාලනය කියන්නේ රාජ්‍ය හා ආණ්ඩු පාලනය කරන සීමා වෙච්ච දෙයක් විතරක් නෙමෙයි. මේක ජනතාව ප්‍රායෝගිකව සම්බන්ධ වෙන ක්‍රියාවලියක් බවට ඔප්පු කරන්න ඕනේ අපි මේ පිළිතුර ඇතුලේ. ඒ කියන්නේ මේක හුදෙක්ම මේ දේශපාලනය කියලා කියන්නේ ආණ්ඩුවක් හරි රාජ්‍යයක් හරි පාලනය කරන්න යොදා ගන්න දෙයක් විතරක් නෙමෙයි. මේක මේ පුරවැසියන්ගේ දෛනික ක්‍රියාවලිය ඇතුලේ පුරවැසි සහභාගීත්වයෙන් මේ සිද්ධ වෙන දෙයක් කියන කාරණාව අපි ඔප්පු කරන්න ඕනේ. අනිත් කාරණාව තමයි පුරවැසියාගේ සහභාගීත්වයෙන් තොරව. එහෙම නැත්නම් පුරවැසියා සම්බන්ධ වෙන්නේ නැතුව දේශපාලනය කියන කාර්යය ඉටු කර නොහැකි කියන කාරණාවත් අපි මෙතෙන්දී කියන්න ඕනේ. අනිවාර්යයෙන්ම අපි දේශපාලනය ගනිද්දී මේක සාමාන්‍ය ජනතාව දෛනිකව සිද්ධ කරන ක්‍රියාවලියක් කියන කාරණාව අපිට පේනවා මේ ප්‍රශ්නට උත්තරය ලියලා ඉවර වෙද්දී. අනික් දේ තමයි අනික් අතින් බලද්දී මේක පුරවැසියාගෙන් තොරව එහෙම නැත්නම් පුරවැසියෙක් නොමැතිව දේශපාලනය කියන කාරණාව කිසිදු අවස්ථාවක සිද්ධ විය නොහැකි කියන කාරණාවත් අපිට පැහැදිලි වෙනවා මේ පිළිතුර අවසානයේදී. ඒ නිසා මෙන්න මේ කියන කාරණාව එහෙම නැත්නම් මේ රාජ්‍ය හෝ ආණ්ඩු පාලනය සඳහා දේශපාලනය භාවිතා කරනවා නෙමෙයි, මේක මේ පුරවැසියාගේ දෛනික ක්‍රියාවලියේ කොටසක් කියන කාරණාව අන්තර්ගත කරන්න වෙනවා අපිට සමස්ත පිළිතුරටම. එහෙම අන්තර්ගත කරොත් විතරයි අපිට මේකට සාර්ථක පිළිතුරක් ලියා ගැනීමේ හැකියාව තියෙන්නේ. අපි එහෙනම් පිළිතුරට අන්තර්ගත විය යුතු කරුණු මොනවද කියන එක ගැන බලමු. ඉස්සෙල්ලාම අපි මේක කියන්න ඕනේ දැන් සම්ප්‍රදායිකව දේශපාලනය කියන එක තේරුම් ගනිද්දී ඒක විග්‍රහ කරද්දී මේ සම්ප්‍රදායික දේශපාලන අර්ථකථනය තියෙන්නේ රාජ්‍ය හා ආණ්ඩුකරණය සම්බන්ධ ක්‍රියාවලියක් විදිහට. දේශපාලනය කියලා කියන්නේ රාජ්‍ය හා ආණ්ඩුව සම්බන්ධ ක්‍රියාවලියක් කියලා තමයි මේ සම්ප්‍රදායික අර්ථකථනය, සම්ප්‍රදායික අවබෝධය ඇතුලේ තියෙන්නේ. හැබැයි මේ තේරුම් ගැනීම ඇතුලේ රාජ්‍යයෙන් පිටස්තර ශේෂ්ත්‍රයන් වල සිද්ධ වෙන දේවල් ගැන පුළුල් විග්‍රහයක් හෝ පුළුල් කතා කිරීමක් කරන්න ඉඩකඩක් අපිට ලැබෙන්නේ නැහැ. මොකද ඒකේ ඍජුවම කියනවා රාජ්‍ය හා ආණ්ඩුකරණය සම්බන්ධ ක්‍රියාවලිය දේශපාලනයයි කියලා. එතකොට රාජ්‍යයෙන් පිටත සිද්ධ වෙන ශේෂ්ත්‍රයන් සම්බන්ධයෙන් දේශපාලන ඇතුලේ දේශපාලන විද්‍යාව කියන විෂයපතය ඇතුලේ කතා කරන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. අවකාශයක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා
දේශපාලනය පිළිබඳව වඩාත් සමකාලීන ප්‍රවේශයන් ඉස්මතු කරනවා. දේශපාලනය කියන්නේ ඒ රාජ්‍ය කියන ශේෂ්ත්‍රයට වැදගත් වුණත් හැබැයි ඊට අමතරව දේශපාලනය කියන එක රාජ්‍යයෙන් බැහැර ශේෂ්ත්‍රයන්ගෙන් සිද්ධ වෙනවා. රාජ්‍ය කියන ශේෂ්ත්‍රය ඇතුලේ දේශපාලනය කියන කාරණාව සිද්ධ වෙනවා අනිවාර්යයෙන්ම. ඒක අනිවාර්යයි. රාජ්‍ය තුල දේශපාලනයක් තියෙනවා. හැබැයි සමකාලීන ප්‍රවේශයන් ඇතුලේ සමකාලීන අර්ථකථනයන් ඇතුලේ කියන්නේ රාජ්‍ය කියන ඒ විෂය පතේට අමතරව මේ රාජ්‍ය කියන විෂය පතයෙන් පරිබාහිර ශේෂ්ත්‍රයන් තුලත් මේ දේශපාලනය කියන එක සිද්ධ වෙනවා කියන කාරණාව. එතකොට අපිට දේශපාලනය කියන කාරණාව හුදෙක්ම රාජ්‍යයකට කොටු කිරීමේ හැකියාව, රාමුගත කිරීමේ හැකියාව නැහැ. ඒ නිසා අපිට සිද්ධ වෙනවා සමාජයේ විවිධ ආකාරවලින් දේශපාලනයට සම්බන්ධ වෙන බව මේ පිළිතුර ඇතුලේ අන්තර්ගත කරගන්න. එතකොට අපි පිළිතුර සාකච්ඡා කරගෙන යද්දී හම්බ වෙන පළවෙනි දේ තමයි අපි දැන් රාජ්‍යයට සම්බන්ධ ශේෂ්ත්‍රය, රාජ්‍ය කියන මාතෘකාව, රාජ්‍ය කියන ආයතනයේ සම්බන්ධ ශේෂ්ත්‍රයනොත් පුරවැසියා දේශපාලනයට සම්බන්ධ වෙනවා. රාජ්‍යයෙන් පරිබාහිරව පිටත ශේෂ්ත්‍රයකිනුත් පුරවැසියා දේශපාලනය කියන එකට සම්බන්ධ වෙනවා. ඒ නිසා අපි පිළිතුර සකස් කර ගැනීමේ පහසුවට මේක කොටස් දෙකකට කරොත් රාජ්‍ය සම්බන්ධ ශේෂ්ත්‍රය සහ රාජ්‍යයෙන් බාහිර පරිබාහිර ශේෂ්ත්‍රය කියලා මම හිතන්නේ පිළිතුර ගොනු කර ගැනීමේ පහසුවක් ඇති වෙයි. ඒ නිසා අපි ඉස්සෙල්ලම කතා කරමු රාජ්‍ය සම්බන්ධය. නැත්නම් රාජ්‍ය ශේෂ්ත්‍රය ඇතුළතදී කොහොමද පුරවැසියා දේශපාලනයට සම්බන්ධ වෙන්නේ කියන කාරණාව. දැන් දේශපාලනය යනු සමාජ භාවිතයේ කී යන ප්‍රකාශය ඇතුළෙම තියෙනවා. ඒකේ අර්ථය, සමස්ත අර්ථය තමයි දේශපාලනය කියලා කියන්නේ වෘත්තීය දේශපාලනයන්ට විතරක් සීමා වුණ දෙයක් නෙමෙයි. ඒක සාමාන්‍ය ජනතාව එහෙම නැත්නම් ඒ රාජ්‍ය පුරවැසියාගේ නිතිපතා දෛනික භාවිතයක් බව තමයි මේ කතාව ඇතුළේ කියන්නේ. බලන්න ආයිපාරකේ ප්‍රශ්නය හොඳින් දේශපාලනය යනු සමාජ භාවිතයකි. දේශපාලනය සමාජය තුල භාවිතා වන්නක් කියන කාරණාව තමයි එතෙන්දී කියන්නේ. එතකොට මේකේ සමස්ත අර්ථය ඇතුළේ තියෙන ප්‍රධානම න්‍යායාත්මක කාරණාව තමයි දේශපාලනය කියලා කියන්නේ හුදෙක් වෘත්තීය දේශපාලනඥයින් පමණක් භාවිතා කරන දෙයක් නෙමෙයි. මේක සාමාන්‍ය ජනතාව දෛනිකව නිතිපතා කරන දෙයක් බව. ඇත්තටම ඇයි එහෙම කියන්නේ? මොකද්ද සාමාන්‍ය ජනතාව දෛනිකව නිතිපතා මේ දේශපාලන ක්‍රියාවලියේ නියැලෙනවා කියන්න අපිට තියෙන සාක්ෂි කියන එකත් අපි මේ පිළිතුර ඇතුලේ අනිවාර්යයෙන්ම අඩංගු කළ යුතුයි. එතකොට මේ මම කලින් කියපු අර්ථයත් එක්ක බලද්දී පුරවැසියෝ දෛනිකව දේශපාලනයේ යෙදෙනවා. ඒක අපි දැනුවත් හෝ නැදනුවත්ව සිද්ධ වෙනවා. අනික ඇරිස්ටෝටල් කියනවා පුරවැසියා උපතින්ම දේශපාලන ජීවියෙක් කියලා. අපි පුද්ගලෙක් මිනිස්සයා උපතින්ම දේශපාලන ජීවියෙක් කියන එක ඉස්සෙල්ලාම කියන්නේ ඇරිස්ටෝටල්. ඒක නොදැනුවත්ව හෝ දැනුවත්ව පුරවැසියා තුළින් සිද්ධ වෙනවා. ඒ නිසා කිසියම් ආකාරයකින් පුරවැසියා මේ දේශපාලනය කියන කාර්යයට, ක්‍රියාවලියට නිතිපතා දෛනිකව සම්බන්ධ වීමක් සිද්ධ වෙනවා. ඔවුන් ප්‍රධාන වශයෙන්ම මැතිවරණවලදී ඡන්දය ලබා දෙනවා. දැන් ඉදිරි මැතිවරණයක් එනවා. ඒ සම්බන්ධයෙන් ඔවුන් ඉතාමත් උද්‍යෝගිමත්. ජනාධිපතිවරණයක් හෝ මහමැතිවරණයක් හෝ වෙනත් ඕනෑම යම් ආකාරයක මැතිවරණයකදී පුරවැසියා කියන කෙනා ඡන්දය ලබා දෙනවා. ඊළඟට ඔවුන් දේශපාලන පක්ෂවලට බැඳිලා දේශපාලන කටයුතු වලට යෙදෙනවා. දේශපාලන පක්ෂවලට බැඳෙනවා. දේශපාලන මතවාදයන් ව්‍යාප්ත කරන්න උදව් කරනවා. සහ ඒ දේශපාලන පක්ෂවල කටයුතු සිද්ධ කරනවා. ඒ වගේ දේවල් කරනවා. ඊට අමතරව ඔවුන් දේශපාලන පක්ෂ රැස්වීම් වලට සහභාගී වෙනවා. ඒ මතය ව්‍යාප්ත කරන ඊළඟට ඒ පක්ෂ රැස්වීම්, ඊළඟට ඡන්ද ව්‍යාපාර, විරෝධතා ව්‍යාපාර ඕනෑම ආකාරයකින් පක්ෂව හෝ විපක්ෂව යම් දේශපාලන මතවාදයක් දරමින් ජනතාව විවිධ ආකාරයෙන් මේ දේශපාලනය කියන කාර්යයට සම්බන්ධ වෙනවා. මේකට මොවුන් සම්බන්ධ වෙද්දී නොදැනුවත්වම වගේ මොවුන් දේශපාලන ක්‍රියාවලියට සක්‍රීය සහභාගීත්වයක් දක්වනවා අපිට දැක ගන්න පුළුවන්. ඊළඟට දෛනිකවම දැන් මැතිවරණයකට සම්බන්ධ වීම, පක්ෂයකට සම්බන්ධ වීම, ඊළඟට ඒ වගේ පක්ෂ රැස්වීම, ජනතා ව්‍යාපාර, විරෝධතා ව්‍යාපාර, ඒ වගේ දැන් අපි ඒ දේශපාලනය කියන එක එතෙන්දී පේනවා. ඍජුවම පේනවා මෙතන තියෙන දේශපාලනයක් කියන්නේ. හැබැයි එහෙම ඍජුවම දේශපාලනය කරනවා කියන එක නොපෙනුනාට මිනිස්සු දේශපාලනය කරනවා කියන තියෙන හොඳම සාක්ෂිය තමයි දැන් මිනිස්සු සාමාන්‍යයෙන් ටිකක් වැඩිහිටි පරම්පරාව එකතු වුණාම වුන් දේශපාලනය සම්බන්ධයෙන් කතා කරනවා. හිතවතුන්, අසල්වැසියන්, යහළු මිත්‍රයින් සමග දේශපාලනය කියන එක කතා කරනවා. ඊළඟට එතකොට ඒ හරහා එකිනෙක අතර තියෙන දේශපාලන මතවාදයන් ව්‍යාප්ත වෙනවා.
ඔවුන්ගේ පොලිටිකල් ඒ තියෙන හැඟීම දේශපාලනය සම්බන්ධයෙන් තියෙන හැඟීම ස්ප්‍රෙඩ් වෙනවා, ව්‍යාප්ත වීමක් සිද්ධ වෙනවා. ඊළඟට තමන්ගේ මතය අනිකා තුළ වර්ධනය කරන්න යම් අවස්ථාවකදී උත්සාහ කරනවා. තමන්ගේ මතය සමාජයට කියන්න උත්සාහ කරනවා. ආණ්ඩුවට පක්ෂව හෝ විරුද්ධව මතවාදයන් ඉදිරිපත් කරනවා. මේ දේශපාලන මතවාදයන් ඉදිරිපත් කිරීම කියන එක මානව අයිතිවාසිකම තුළ, මෙහෙම නැත්නම් අපේ ලංකාව පිළිගෙන තියෙන මූලික අයිතිවාසිකම් තුළම තියෙන කාරණා. එතකොට පුද්ගලයා දේශපාලනයට සම්බන්ධ වීම කියන එක අයිතිවාසිකම. ඒ අයිතිවාසිකම නිරන්තරයෙන්ම මහජනතාව භුක්ති විඳිනවා. ඒ නිසා මේක සමාජ භාවිතයක්. ඒ කියන්නේ මේක හුදෙක්ම මේ දේශපාලනය කරන වෘත්තීය දේශපාලකයන්ට විතරක් නෙමෙයි, ඔවුන්ගෙන් පරිබාහිරව මේ දේශපාලන ක්‍රියාවලිය නිරන්තරයෙන්ම සිද්ධ කරන කොට්ටාසේ තමයි පුරවැසියන් කියන කාරණාව එතෙන්දී අපිට ඔප්පු කරන්න පුළුවන්. මේ ජනතාව පුද්ගලයා හරහා සෑම අවස්ථාවකම සිද්ධ වෙන්නේ දේශපාලනය කියන එක සංනිවේදනය වීම. මොකද ඔවුන් වැඩි හරියක්ම දෛනිකව කරන කාර්යය තමයි දේශපාලනය කියන එක සාකච්ඡා කිරීම කියන එක. එතෙන්දී දේශපාලනය කියන එක සාකච්ඡා කිරීම හරහා ඔවුන් විවිධ පුවත් වමාරු කරගන්නවා, ඔවුන්ගේ අදහස් වමාරු කරගන්නවා. මේ හරහා සිද්ධ වෙන්නේ පුරවැසියා තුළ තියෙන දේශපාලන අවබෝධය, විඥානය, දේශපාලන විමසිලිමත් බවක් ගොඩනගන එක. එතකොට විඥානවාදී දැන් ඕන් දේශපාලනය සම්බන්ධයෙන් දරන මතවාදයේ මේ ඒ ප්‍රායෝගික දේශපාලනතරේ නැති දෙයක් වෙන්නත් පුළුවන්. හැබැයි කොහොම හරි ඕන් දේශපාලන සම්බන්ධයෙන් දරන මතවාදය කුමන හෝ ආකාරයක මතවාදයක් සමාජය තුළ පැතිරීම සිද්ධ වෙනවා ඕන් දේශපාලන සාකච්ඡා ගොඩනැගීම හරහා. ඒ නිසා වෘත්තීය දේශපාලඥයින්ගෙන් බාහිරව පරිබාහිරව එතනින් එහාට ගිහිල්ලා පුද්ගලයෙක් කොයිතරම්නම් දේශපාලනය කියන එකට සක්‍රියව සම්බන්ධ වෙනවද කියන කාරණාව වැදගත්. අනිත් එක තමයි මේ පුරවැසියා රාජ්‍ය උත්සවයේ දේශපාලනයට සම්බන්ධ වෙන වැදගත්ම කාරණාව තමයි ඡන්දය ලබා දීම කියන එක. මේ ඡන්දය ලබා දීම කියන එක පුරවැසියා අයිතිවාසිකම ප්‍රධානම දේ. ඡන්දය ලබා දෙන එක පුරවැසියෙකුගේ අයිතිවාසිකමක්. ඒක මූලික අයිතිවාසිකම් වල වගේම මානව අයිතිවාසිකම් වල සඳහන් වෙනවා. නිසි කාලයේ ඒක ප්‍රජාතන්ත්‍රවාදී පිළිබිඹුවක්. නිසි කාලයේ ඡන්දය පැවැත්වීම කියන එක. එතකොට මේ ඡන්දය ලබා දීම කියන එකත් අයිතිවාසිකමක්. මේ අයිතිවාසිකම භුක්ති විඳින පුරවැසියා කරන්නේ තමන්ගේ තියෙන දේශපාලන මැදිහත් වීම රාජ්‍ය හරහා ලබා දීම කියන කාරණාව. එතකොට ඡන්දයක් කියලා කියන්නේ ඡන්දය දීම මගින් පුරවැසියා තීරණාත්මක වරණයක්, ඒ කියන්නේ වරණාත්මක කාර්යයක් සිද්ධ කරනවා. මොකද ඔවුන්ට දැන් පක්ෂ ක්‍රමය ඇතුලේ අපි ලංකාව ගත්තොත් ලංකාවේ තියෙන බහුපක්ෂ ක්‍රමයක්. එතකොට ජනාධිපතිවරණයක් හෝ වේවා, මහමැතිවරණයක් හෝ වේවා, වෙනම ඕනෑම මැතිවරණයකදී ලංකාවේ පක්ෂ ගණනාවක් ප්‍රධාන වශයෙන් පක්ෂ 3ක් සහිතව දැන් මේ එන මැතිවරණයේදී නම් අපිට ප්‍රධාන පක්ෂ 4ක් විතර දැක ගන්න පුළුවන් සමාජවාදී පක්ෂයත් එක්ක. ඊට අමතරව සාමාන්‍ය මේ මෙතුවක් කාලයකට ලංකාව පුරාවට පැවතුනේ බහුපක්ෂ ක්‍රමය ඇතුලේ ප්‍රධාන වශයෙන් පක්ෂ 3ක් තරඟකාරීව හිටියා සමාජවාදී පක්ෂයත් ඇතුළුව. එතකොට මේ පක්ෂ අතරේ මෙතන තියෙන මතවාදයන් 3ක්. අපි දැන් මේ පක්ෂ 3 ගත්තාම එක්සත් ජාතික පක්ෂයත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් සහ සමාජවාදී පක්ෂය දැන් එක පොහොට්ටුව බවට පත් වෙලා තියෙනවා. ඒ විදිහට දැන් ඔවුන් අතර පොහොට්ටුව, අලියා හෝ මාලිමාව මේ කියන පක්ෂ අතර තියෙන්නේ දේශපාලන මතවාදයන් 3ක්. එතකොට ඒ පක්ෂ 3 වටා ඒකරාශී වෙන පුද්ගලයන්ගේ තියෙන දේශපාලන මතවාදයන් 3ක්. ඒ නිසා ඔවුන්ට තෝරා ගන්න සිද්ධ වෙනවා දේශපාලන මතවාදයන් ගණනාවක් අතුරින් කෝකද මේ අවස්ථාවේ බලය ලබා දිය යුතු දේශපාලන මතවාදය කියන එක. මේ අවස්ථාවේ රටට ගැලපෙන දේශපාලනය කුමක්ද කියන එක සම්බන්ධයෙන් වරණීය වගකීමක් ඔවුන්ට ඒ අවස්ථාවේ පැවරෙනවා පුරවැසියාට. එතකොට ඡන්දය දීම හරහා පුරවැසියා කරන්නේ තීරණාත්මක කාර්යයක් ඉටු කිරීම. අනිත් එක තමයි තමන් සමාජිකයෙක් වෙන සමාජයේ ආණ්ඩුපද පෞද්ගලිකව ඡන්දයක් ලබා දුන්නාම පෞද්ගලික මිනිසුන් ගණනාව දැන් එක පුද්ගලයා එකතු වෙලානේ සමාජයක් ගොඩනගන්නේ. එතකොට මේ තමන් සමාජිකයා වෙන සමාජයත් දෙන ඡන්දය විසින් තමයි ආණ්ඩුවක් පත් කරගන්නේ. ඔවුන් විසින් තමයි යම් කාලපරාසයක් තුලකට රාජ්‍යයට ගැලපෙන දේශපාලන මතවාදය මොකක්ද කියන එක තෝරාගන්නේ. ඒ නිසා ඔවුන් පාලකයා තෝරාගනිද්දී දේශපාලන මතවාදයන් ගණනාවක් සම්බන්ධයෙන් අවධානය යොමු කරලා තමයි වරණීය වගකීමක් ඉෂ්ට කරන්නේ. ඊළඟට ඔවුන් කරන තනිව සහ සමාජයක් වශයෙන් ඔවුන් කරන අනිත් කාරණාව තමයි මේ පාලකයාට බලය පැවරීම කියන කාරණාව. එතකොට පුරවැසියා
තමන්ගේ දේශපාලනයේ බලය යොදා ගැනීමෙන් දේශපාලන බලය යොදා ගැනීමෙන් සහ දේශපාලන විමසිලිමත් භාවය යොදා ගැනීමෙන් ඔවුන් වරණීය තෝරා ගැනීමේ වගකීමක් සහ බලය පැවරීමේ වගකීමක් කියන වගකීම් දෙකම ඉෂ්ට කරනවා රාජ්‍යයක් වෙනුවෙන්. පුරවැසියා කිසිම අවස්ථාවකදී රාජ්‍යයකට ඍජුව සම්බන්ධ වෙන්නේ නැහැ. රාජ්‍යයත් පුරවැසියාත් අතර ඍජු සම්බන්ධතාවයක් නැහැ. ඒ සම්බන්ධතාවය ගොඩනගන්නේ රාජ්‍යත් පුරවැසියාත් අතර ඍජු සම්බන්ධතාවයක් ගොඩනගන්නේ වෘත්තීය දේශපාලඥයන් සහ රාජ්‍ය නිලධාරීන් විසින්. පුරවැසියා සහ රාජ්‍ය අතර තියෙන වක්‍ර සම්බන්ධතාවයක් වුන් ඍජුව සම්බන්ධ වෙන්නේ නැහැ. එතකොට රාජ්‍යයේ දේශපාලනයට පුරවැසියාට සම්බන්ධ වෙන්න තියෙන ප්‍රධානම ආයතන දෙක තමයි වෘත්තීය දේශපාලඥයින් සහ රාජ්‍ය නිලධාරීන් කියන කොට්ටාසයන් දෙක. මේ කොට්ටාසයන් දෙක සම්බන්ධ කටයුතු වලදී පුරවැසියා දේශපාලනය කියන එකට සම්බන්ධ වෙනවා. ඔවුන් ඒකට සම්බන්ධ වෙලා කරන ප්‍රධානම දේ තමයි රාජ්‍යයේ ක්‍රියාත්මක විය යුතු දේශපාලන මතවාදය ක්‍රියාත්මක විය යුතු දේශපාලනය කුමක්ද කියන කාරණාව සම්බන්ධයෙන් තීරණය කරන එක සහ එයට බලය පැවරීම. එතකොට පුරවැසියා වෘත්තීය දේශපාලඥයාගෙන් පරිබාහිරව පුරවැසියා කියන කෙනා දේශපාලනයේ හිතවතුන් සමග කතා කිරීමේ සුළු කාර්යයේ ඉඳන් දේශපාලන මතවාදයේ Tamanගේ දේශපාලන මතවාදය සාකච්ඡා කරමින් සමාජය පුරා පැතිරවීමේ සුළු කාර්යයේ ඉඳන් ඡන්දය ලබා දීලා ආණ්ඩුවක් පත් කර ගැනීම විපක්ෂය පත් කර ගැනීම සහ බලය පැවරීම වගේ දේවල් ඒ වගේ මහා පරිමාණ දේශපාලන වගකීම් දක්වාම පුරවැසියා කියන කෙනා වක්‍රාකාරයෙන් රාජ්‍ය කියන ශේෂ්ත්‍රයත් එක්ක දේශපාලනයට සම්බන්ධ වෙනවා. මෙතනින් පරිබාහිරව ගත්තාම ඒ කියන්නේ රාජ්‍ය කියන ශේෂ්ත්‍රයෙන් පරිබාහිරව ගත්තාම පුරවැසියා කොහොමද දේශපාලනයට සම්බන්ධ වෙන්නේ කියන කාරණාව ඇත්තටම වැදගත් කාරණාව. මොකද අපි පුරවැසියා දේශපාලනයට සම්බන්ධ වෙනවා කියන එක සම්බන්ධයෙන් කතා කරන්නේ රාජ්‍යත් එක්ක විතරයි බොහෝ විට ප්‍රධානම. හැබැයි රාජ්‍යයෙන් පරිබාහිරව පුරවැසියා සිවිල් සමාජයේ දේශපාලනය කිරීම ඔස්සේ දේශපාලනයට සම්බන්ධ වෙනවා. මොවුන් ප්‍රධාන වශයෙන්ම සක්‍රීය දේශපාලනයට සම්බන්ධ වීමක් සිද්ධ වෙන්නේ මේ සිවිල් සමාජය ඇතුළේ කරන දේශපාලනය. අපි ඒකට කියනවා සිවිල් සමාජ ශාස්ත්‍රයේ දේශපාලනය කියලා. මේ සිවිල් සමාජ ශාස්ත්‍රයේ පුරවැසියා සිද්ධ කරන දේශපාලනය රාජ්‍ය පරිබාහිරව ඊටමත් වැදගත් දේශපාලනයක් බවට පත් වෙනවා පුරවැසියා දේශපාලනය කියන ප්‍රායෝගික මාතෘකාවට සම්බන්ධ වීම කෙරෙහි. එතකොට සිවිල් සමාජය කියලා මෙතෙන්දී හඳුන්වන්නේ පුරවැසියන් අන්‍යෝන්‍ය සුබසාධනය සහ සාමූහික උවමනාකම් සාක්ෂාත් කර ගැනීම සඳහා පුරවැසි සංවිධාන පිහිටුවා ගැනීම. ඔවුන් එකිනෙකාගේ උවමනා එපාකම් සමාජයක් වශයෙන් ඒක සපුරා ගන්න. තනි වෙනුවේ සමාජයක් වශයෙන් කණ්ඩායමක් වශයෙන් සපුරා ගැනීම සඳහා පිහිටුවා ගන්න අන්‍යෝන්‍ය අවශ්‍යතාවය. එහෙම නැත්නම් අන්‍යෝන්‍ය එකිනෙකාගේ සුබසාධනය වර්ධනය කර ගැනීම සඳහා පිහිටුවා ගන්න සංවිධානයක් තමයි සිවිල් සංවිධාන කියලා කියන්නේ. එතකොට මේ සිවිල් සංවිධාන වලට සම්බන්ධ වීම හරහා සිවිල් සමාජය ඇතුළේ ඉන්න පුරවැසියා සක්‍රීය දේශපාලඥයෙක් බවට පත් වෙනවා. සක්‍රීය දේශපාලනයට සම්බන්ධ වෙන පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඔවුන්ගේ එක් සමාජ කොට්ටාසයක් ඇතුළේ තියෙන ප්‍රශ්න, ගැටලු, ඒ දේවල් පොදුවේ හැම කෙනෙක්ටම තියෙන දේවල් සාකච්ඡා කරන්න. ඔවුන් පොදුවේ හැම කෙනෙක්ටම සුබ සාධනයක් නිර්මාණය කරන්න. මේ වගේ දේවල් තමයි ඔවුන්ගේ ප්‍රධාන අරමුණ බවට පත් වෙන්නේ. එතකොට ප්‍රධාන වශයෙන් රාජ්‍යයකට වගේ බල දේශපාලනයකින් තොරව මොවුන් මේ සුබ සාධන දේශපාලන ක්‍රියාවලිය මේ සිවිල් සංවිධාන හරහා සිද්ධ කරනවා කියන කාරණාව ඊටමත් වැදගත් කාරණාවක්. එතකොට මේ සිවිල් සංවිධානයන් වල පුරවැසියෝ සුද්‍ර සහ බිම්මට්ටමේ දේශපාලනය යෙදෙනවා. ඒක වැදගත් කාරණාවක්. දැන් දේශපාලනය කියන එක කොහොමද සිවිල් සමාජ සංවිධානයක් ඇතුලේ කරන්න කියන ප්‍රශ්නය කාට හරි පැනනගන්න පුළුවන්. දේශපාලනයක් සිවිල් සංවිධානයක් ඇතුලේ ඔවුන්ගේ සුබ සාධනය ගොඩනගා ගත්තට කොහොමද කරන්න කියන එක. හැබැයි මේ සිවිල් සංවිධාන වල ඉන්න පුරවැසියන් ශුද්‍ර සහ බිම්මට්ටමේ දේශපාලනයක යෙදෙනවා. ඉතාමත් කුඩා බිම්මට්ටමේ දේශපාලනය. ඒකයි මම කිව්වේ බල දේශපාලනයකට වැඩිය ප්‍රාථමික මට්ටමේ දේශපාලනය තමයි සිවිල් සමාජය ඇතුළේ තියෙන්නේ. ඒකේ බලය අල්ලා ගැනීමක් හෝ එහෙම බලය සම්බන්ධයෙන් දෙයක් මේ සිවිල් සමාජ දේශපාලනය ඇතුළේ දැක ගන්න ලැබෙන්නේ නැහැ. නමුත් බිම්මට්ටමේ දේශපාලනයක් මේ සිවිල් සමාජ සංවිධානවල දකින්න හම්බ වෙනවා. එතකොට මේ බිම්මට්ටමේ දේශපාලනයෙන් තමයි පුරවැසියෙක් සක්‍රීය දේශපාලනයට සම්බන්ධ වීමක් සිද්ධ වෙන්නේ.
සක්‍රීය පුරවැසියෙක් බවට පත් වෙන්නේ මේ බිම්මට්ටමේ දේශපාලනය ඔස්සේ. ඒ සංවිධාන ක්‍රියාත්මක වීම හරහා ප්‍රධාන වශයෙන්ම පුරවැසියන් ප්‍රජාතන්ත්‍රවාදී කියන එක ඉගෙන ගන්නවා. ප්‍රජාතන්ත්‍රවාදය කියන ප්‍රජාතන්ත්‍රවාදය ඇතුළේ තියෙන සංකල්පයන් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාත්මක වීමේ තියෙන ප්‍රායෝගික තත්වයන් කියන එක ඍජුවම දැන් වක්‍රාකාරයෙන් ඡන්දයක් දීම හෝ රාජ්‍ය දේශපාලනයට සම්බන්ධ වීමක් කරහා පුරවැසියාට අපහසුයි ප්‍රජාතන්ත්‍රවාදී කියන එක සම්බන්ධයෙන් යම් වැඩි යමක අවබෝධයක් ලබා ගැනීම. මොකද ඕන් කරන්නේ ඡන්දය දීමක් හරි ඒ මතවාදයන් කතා කිරීමක් හරි ඒ වගේ දෙයක් මිසක් රාජ්‍යයට උන් ඍජුව සම්බන්ධ වෙන්නේ නැහැනේ. එතකොට ප්‍රජාතන්ත්‍රවාදී කියන එක සම්බන්ධයෙන් ඉගෙන ගන්න තේරුම් ගන්න තියෙන හොඳම දේ තමයි මේ බිම්මට්ටමේ සමාජ සංවිධානවල තියෙන දේශපාලනය. එතකොට මේ බිම්මට්ටමේ තියෙන සමාජ සංවිධාන ප්‍රජාතන්ත්‍රවාදී පුරවැසියන්ට පුහුණු කරන පාසල් කියලා තමයි හඳුන්වන්නේ. ඒකේ තරමටම ප්‍රජාතන්ත්‍රවාදය කියන සංකල්පය ඇතුලේ තියෙන න්‍යායාත්මක දේවල් සහ ඒක ප්‍රායෝගික තලයේ ගොඩනැගෙන ආකාරයේ ඒකේ තියෙන වාසිය අවශ්‍ය මේ හැම දෙයක්ම පුරවැසියාට ඉතාමත් හොඳින් තේරුම් ගැනීමේ හැකියාව තියෙන්නේ මේ බිම්මට්ටමේ දේශපාලනයක් සහිත සිවිල් සමාජවලට සම්බන්ධ වීම ඔස්සේ. එතකොට රාජ්‍යත් එක්ක රාජ්‍ය කියන ශිෂ්ට්‍ර ඇතුළේ සහ රාජ්‍ය පරිබාහිර සිවිල් සමාජයේ සිදුවෙන පුරවැසි දේශපාලන ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් යම් දැන් අපි රාජ්‍ය ගැන කිව්වනේ ඡන්දය ඒ වගේ ඡන්දය මතවාදයන් ප්‍රචාරය කිරීම ප්‍රධාන වශයෙන්ම ඡන්දය තමයි රාජ්‍ය දේශපාලනයට පුරවැසියාට සම්බන්ධ වෙන්න තියෙන අංගය. ඒක ඕන් තීරණාත්මක වගකීමක් සහ වරණාත්මක වගකීමක් සහ උන්ට බලය පැවරීමේ වගකීමක් කියන කාරණාවන් දෙකම එතෙන්දී පුරවැසියාට අයිති වෙනවා. හැබැයි මෙතන ගත්තහම මේ රාජ්‍ය ශේෂ්ත්‍රයෙන් පරිබාහිරව සිවිල් සමාජයේ සිදුවන දේශපාලන ක්‍රියාකාරීත්වය, ඒ කියන්නේ සිවිල් සමාජ සංවිධාන ඔස්සේ සිදුවන ක්‍රියාකාරීත්වය කියන එක බොහොම වැදගත්. ඒ නිසා අපි මේ උත්තරේ ලියද්දී මේක සංවිධානය කරද්දී සිවිල් සමාජ ශේෂ්ත්‍රයන් වල තියෙන සංවිධාන ඒ වගේ සමකාලීනව සිද්ධ වෙන දේවල් සම්බන්ධයෙන් තියෙන යම් උදාහරණයක් දෙකක් ඇතුළත් කරලා මේක ලිව්වා කියලා ඒක ලියන එක කිසිම ප්‍රශ්නයක් නැහැ. එimhe ලියන එක ඇතුළේදී ප්‍රශ්නේ මේ පිළිතුර සාර්ථකව ගොඩනගා ගැනීම හැකියාව තියෙනවා. හැබැයි ප්‍රධාන වශයෙන් ඒ වගේ උදාහරණයක් ඇතුළත් උනත් නැතත් ප්‍රධාන වශයෙන් මෙන්න මේ කියන කාරණාවන් දෙක වටා ඒක රාශී විය යුතු කරුණු කාරණා එකතු කරලා මේ ප්‍රශ්නය ලියන එක බොහොම වැදගත්. ඊළඟට මේ ප්‍රශ්නයට එකතු කරන්න පුළුවන් තව වැදගත් දෙයක් තමයි ස්ත්‍රීවාදය කියන සංකල්පය. මම ඒ ගැන ලොකුවට මේ ප්‍රශ්නය ඇතුලේ කතා කරන්න යන්නේ නැහැ. ඒක අනිවාර්ය අංගයක් නොවන නිසා. නමුත් ඔබට ප්‍රශ්නය තවත් දීර්ඝව ලිවීමේ හැකියාව තියෙනවා නම් මේ උත්තරය තවත් දීර්ඝව කිරීමේ හැකියාව තියෙනවා නම් ස්ත්‍රීවාදය කියන සංකල්පය ඉදිරිපත් කරන්න පුළුවන්. මොකද දැන් අපේ ප්‍රශ්නය ඇතුලේ කතා කරන්නේ දේශපාලනය කියන්නේ සමාජ භාවිතයක් කියලා. එතකොට ස්ත්‍රිය කියන්නේ සමාජයේ තමත් වැදගත් අංගයක්. එතකොට ස්ත්‍රිය වගේ වැදගත් අංගයකදී ලිබරල් ස්ත්‍රීවාදය සහ සමාජවාදී ස්ත්‍රීවාදය කියන ස්ත්‍රීවාදී දර්ශනයන් දෙක ඇතුලේ ස්ත්‍රීවාදී මතවාදයන් දෙක ඇතුලේම පොදුවේ කතා කරන්නේ ස්ත්‍රිය කියන කෙනාට දේශපාලන බලය පැමිණිය යුත්තේ කෙසේද කියන එක පුරුෂාධිපත්‍යයෙන් පරිබාහිරව. එතකොට ස්ත්‍රිය කියන කෙනා සමාජය ඇතුලේ හැසිරෙන කෙනෙක්, ස්ත්‍රිය කියන කෙනා සමාජය ඇතුලේ ජීවත් වෙන කෙනෙක්, ස්ත්‍රිය කියන කෙනා සමාජය ඇතුලේ වැදගත් කාර්යභාරයක් ඉෂ්ට කරන කෙනෙක්. එතකොට ඒ වගේ චරිතයක් ස්ත්‍රීවාදයේ ඔස්සේ කොහොමද දේශපාලනයට එන්න ඕනි කියන එක බලදේශපාලනයට පැමිණියොත් ඒ කියන්නේ බලදේශපාලන ඇතුලේ ස්ත්‍රියගේ ක්‍රියාකාරීත්වය පුරුෂාධිපත්‍යයෙන් මිදීම ඔස්සේ කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියන කාරණාව ස්ත්‍රීවාදය කියන සංකල්පයේදී කතා වෙනවා. ප්‍රධාන වශයෙන්ම ලිබරල් ස්ත්‍රීවාදයේ. ඒ නිසා ඒ වගේ මාතෘකාවකුත් ඒ වගේ යම් පැහැදිලි කිරීමකුත් මේ මාතෘකාවට එක් කිරීම ඔස්සේ පිළිතුර අංග සම්පූර්ණ කර ගැනීම සහ දීර්ඝ කර ගැනීම හැකියාව තියෙනවා. අපි සමස්තයක් වශයෙන් මේ පිළිතුර ගැන ගත්තහම මේ අපි දැන් සාකච්ඡා කරපු කරුණු කාරණා සාරාංශ කරාම තියෙන ප්‍රධානම දේ තමයි දේශපාලනය කියලා කියන්නේ රාජ්‍ය ආණ්ඩු සහ රාජ්‍ය පරිපාලනය කියන ශේෂ්ත්‍රවල විතරක්ම නෙමෙයි මේක රාජ්‍ය පාලකීන්ගෙන් සහ වෘත්තීය දේශපාලකයන්ගෙන් එළියට ඇවිල්ලා ඒ සීමාවෙන් එළියට ඇවිල්ලා පුරවැසියා සහභාගී වෙන සහ පුරවැසියා දෛනිකව භාවිතා කරන කාර්යයක් බවට ඔප්පු කිරීම තමයි මේකේ ඒ අන්තර්ගතය තමයි මේ ප්‍රශ්නේ තියෙන ප්‍රධානම
අදහස බවට පත් වෙනවා. එතකොට මේ ප්‍රශ්නෙට පිළිතුරු ලියද්දී දේශපාලන වෘත්තීය දේශපාලනඥයින්ගෙන් සහ රාජ්‍ය සේවකයින්ගෙන් එහෙම නැත්නම් ආණ්ඩුව ඇතුළු ඒ රාජ්‍ය ආණ්ඩුව රාජ්‍ය පරිපාලනයේ ක්‍රියාකාරීත්වයේ යම් අංගයක් දේශපාලනය වෙනවා කියන කාරණාවටත් වඩා දේශපාලඥයින් සහ රාජ්‍ය සේවකීන් මේ කරන ක්‍රියාවලියක් කියනවටත් වඩා ඒ සීමාවෙන් පිටතට ඇවිල්ලා මේක ප්‍රායෝගික තලයේ කොයිතරම් පුරවැසියන් භාවිතා කරනවාද කියන කාරණාව කතා කරොත් තමයි අපිට මේකට සාර්ථක උත්තරයක් නිර්මාණය කරගැනීමේ හැකියාව තියෙන්නේ. එතකොට පැය භාගයක් විනාඩි 20ක් වගේ කාලයක් ඇතුළත මේ කාරණාව දීර්ඝව සාකච්ඡා කරගැනීමේ හැකියාව තියෙනවා. ඒකේ එහෙම සාකච්ඡා කරද්දී එහෙම නැත්නම් ඒකට අවශ්‍ය සාධකයන් එක්ක අපි මේ පිළිතුරු ඉදිරිපත් කරද්දී ඒක ඉතාමත් නිර්මාණශීලීව සහ සිත් අද ගන්න සුළු ආකාරයට ලිවීමේ හැකියාවක් තියෙනවා. මොකද දේශපාලනය කියන්නේ මේ පිළිතුරු ලියන ඔබ අතරත් ඔබ නොදැනුවත්ව හෝ සිද්ධ වෙන දෙයක් නිසා දේශපාලනය කියන එක ඇරිස්ටෝටල් කියන විදිහට මිනිසුන්ගේ ඇඟේ තියෙන දෙයක් නිසා මේක නිරන්තර සමාජ භාවිතයක් නිරන්තරයෙන්ම දෛනිකව සිද්ධ වෙන ක්‍රියාවලියක් කියන කාරණාව ඔප්පු කිරීම ඉතාමත් වැදගත්. ඊළඟට අපි දෙවනි පත්‍රයේ දෙවනි කොටසට යමු. දෙවනි කොටසේ තියෙන ලංකාවේ ප්‍රායෝගික දේශපාලනය සම්බන්ධයෙන් හැදෙන ප්‍රශ්න බොහෝ දුරට ලංකාවේ ඉතිහාසයේ ඉඳන්ම මේ දේශපාලන පක්ෂ ක්‍රමයේ වගේ දේශපාලන ඊළඟට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාය වගේ ලංකාවේ දේශපාලනය අතීතයේ ඉඳන්ම විස්තරාත්මක කතනයක් මේ කොටසේදී සිද්ධ කරනවා. මෙතනදී මම තෝරගත්තේ 1978 ව්‍යවස්ථාවේ වැදගත් සංශෝධනයන් පිළිබඳව. මේ ප්‍රශ්නය බොහෝ විට එන්නේ තුනක් විතර සංශෝධනයන් තුනක් විතර දීලා මේකෙන් දෙකක් විස්තර කරන්න. ඒ විදිහට තමයි ප්‍රශ්නේ එන්නේ. ඒකෙන් මම තෝරගත්ත සංශෝධනයන් දෙකක් 18 වන සංශෝධනය සහ 19 වන සංශෝධනය. 78 ව්‍යවස්ථාවේ තියෙන සංශෝධනයන්ගෙන් වැදගත්ම සංශෝධනයන් තුන තමයි 17, 18, 19 කියලා කියන්නේ. බොහෝ දුරට 18 වන ව්‍යවස්ථා සංශෝධනය සහ 2015 සිද්ධ කරපු 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය බොහොම වැදගත් සංශෝධනයක් බවට පත් වෙනවා. මොකද පරස්පර විරෝධී සංශෝධනයක්. එකකින් වාරණයන් අයින් කරනවා, අනිකෙන් තවත් ඊට වැඩිය වාරණයන් ගණනාවක් දානවා, බලය මුක්ත කරනවා. ඒ වගේ වැදගත් කාරණාවන් ගණනාවක් මේ සංශෝධනයන් දෙක ඇතුලේ තියෙනවා. ඒ නිසා අපි මේ 18 වෙනි සංශෝධනය සහ 19 වෙනි සංශෝධනය කතා කරමු. මේක කතා කරද්දී මම මේ සංශෝධනයන් දෙක එකටම කතා කරගෙන යන්නම්. හැබැයි මේක ප්‍රශ්න දෙකක් විදිහට එන්න පුළුවන්. අපි ඉස්සෙල්ලම කතා කරමු 2010 වර්ෂයේදී සිද්ධ කරන 18 වෙනි ව්‍යවස්ථා සංශෝධනය. මේ ව්‍යවස්ථා සංශෝධනයෙන් කරන ප්‍රධානම දේ තමයි 2010 වර්ෂයේදී 17 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ඇතුලේ විධායකයට පනවලා තියෙනවා. විධායකය කියන්නේ මම අදහස් කරන්නේ ජනාධිපතිවරයා. ජනාධිපතිවරයා කෙරෙහි පනවලා තිබුණු සියලුම සංවරණයන් ඉවත් කරනවා මේ 2010 කරන 18 වෙනි ව්‍යවස්ථා සංශෝධනය හරහා. සංවරණයන් ඉවත් කිරීම. එහෙම නැත්නම් ජනාධිපතිවරයා වටා විශාල බලයක් ඒකරාශී කිරීම කියන කාරණාව මේ 18 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ සිද්ධ වෙනවා. අපි ලෝක ව්‍යවස්ථාවන් එක්ක බලද්දී ඇමරිකාවේ ජනාධිපතිවරයාටත් වඩා ප්‍රායෝගික බලතල ප්‍රමාණයක් 18 වෙනි සංශෝධනයේ උස්සේ ලංකාවේ ජනාධිපතිවරයාට ලැබිලා තියෙනවා. විවිධ කාරණාවන් සම්බන්ධයෙන් 17 වෙනි සංශෝධනයෙන් ජනාධිපතිවරයාට පවරලා තිබුණු දාලා තිබුණු සංවරණයන් විශාල ප්‍රමාණයක් සැලකිය යුතු සංවරණයන් ප්‍රමාණයක් මේ 18 වන සංශෝධනයෙන් ඉවත් කරනවා. ඒ නිසා මේ 18 වන සංශෝධනය හඳුන්වන්නේ සාරාංශයක් වශයෙන් මේක හඳුන්වන්නේ ආඥාදායකත්වයේ අධි ආඥාදායකත්වයක් කරා ගමන් කරපු සංශෝධනයක් විදිහට. වගේම මේක ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයකට යම් ආකාරයක මරු ප්‍රහාරයක් කියලා කියනවා. ඉතින් ආඥාදායකත්වයකින් අධි ආඥාදායකත්වයක් දක්වා මොනවද කරපු සංවරණයන් කියන කාරණාව තමයි මේ ප්‍රශ්නයේ පිළිතුර ඇතුලේ සම්පූර්ණ පිළිතුර ඇතුලේ අන්තර්ගත විය යුත්තේ. එතකොට ප්‍රධාන වශයෙන් 18 වෙනි සංශෝධනයේ මූලිකාංග ඊළඟට මේ සංශෝධනයේ ප්‍රතිඵල සහ ඒකෙන් ඇත්තටම මොකද සිද්ධ වුනේ කියන නිගමනය ලබා දුන්නොත් අපිට සම්පූර්ණ ලකුණු ප්‍රමාණයට යන්න පුළුවන්. අපි පිළිතුරට යමු. අපි දැන් පිළිතුර ලියදී ඉස්සෙල්ලම අපි කියන්න ඕනේ 18 වෙනි සංශෝධනයේ මූලිකාංග මොනවද කියන එක. එතකොට අපි 18 වෙනි සංශෝධනය ආවේ කොහොමද, සම්මත වුණේ කොහොමද, ඒ කාලපරාසයේ කාලවකවානු ඒ වගේ දේවල් සම්බන්ධයෙන් මේකේ යම්
සඳහනක් කිරීම වැදගත්. එතකොට 18 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුව විසින් සම්මත කරලා කතානායකවරයාගේ අවසාන අනුමැතිය සහිතව බලාත්මක වෙන්නේ 2010 සැප්තැම්බර් 8 වෙනි දින. මේ සංශෝධනය මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික වෙනස්කම් තුනක් සිද්ධ කරනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික වෙනස්කම් තුනක් සිද්ධ කරනවා. පළවෙනි එක තමයි ජනාධිපති තනතුරට තරඟ කිරීම සඳහා පනවා තිබූ වාර ගණනවත් කරනවා. 17 වෙනි සංශෝධනයෙන් ජනාධිපතිවරයෙක්ට තරඟ කළ හැක්කේ ජනාධිපතිවරයෙක් ලෙස ඡන්දය ඉල්ලිය හැකි වාර ගණන උපරිම දෙකක් බවට පත් වෙලා තිබුණා. මේ වාර ගණන ඉවත් කරනවා 18 වෙනි සංශෝධනයේ. ඊළඟට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට කරන ලද 17 වෙනි සංශෝධනයේ යටතේ පිහිටුවා තිබූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අහෝසි කරලා ඒ වෙනුවට බල විරහිත පාර්ලිමේන්තු සභාවයි ජනාධිපතිවරයාගේ බලතල පුළුල් කිරීම සඳහා පත් කරනු ලබනවා. 17 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ යටතේ ජනාධිපතිවරයාගේ බලය යම් ආකාරයකට සංවරණය කිරීම සඳහා යොදලා තිබුණු ආයතනය තමයි සභාව තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව කියලා කියන්නේ. මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව යටතේ යම් පත් කිරීම යම් තීරණ ගැනීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට තිබුණු තනි බලය සංවරණය කරලා තිබුණා. හැබැයි 18 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේදී කරන්නේ මේ බලය සහිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ඉවත් කරලා ජනාධිපතිවරයාගේ බලතල පුළුල් වෙන ආකාරයට බලය රහිත පාර්ලිමේන්තු සභාව කියන නම සහිත ආයතනය පිහිටුවීම. ඊළඟ කාරණාව තමයි ස්වාධීන කොමිසම් සභාවල බලය කප්පාදු කිරීම. මෙන්න මේ කියන ප්‍රධාන කාරණා තුන 18 වෙනි සංශෝධනයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රධාන වෙනස්කම් තුනක් විදිහට දැක් ගන්න පුළුවන් 18 වෙනි සංශෝධනය හරහා සිද්ධ කරපු. අපි මෙතනින් ඉස්සෙල්ලාම කතා කරමු පාර්ලිමේන්තු සභාව ගැන. මොකද මේ සංශෝධනයේ තියෙන වැදගත්ම දේ තමයි ඒ කියන්නේ ජනාධිපතිවරයාගේ බලය පුළුල් කිරීමේ වැදගත්ම අංගය තමයි පාර්ලිමේන්තු සභාව කියන එක. 17 වෙනි සංශෝධනයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අහෝසි කරලා කියන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව 17 වෙනි සංශෝධනයෙන් පිටවල තිබ්බට මේක 18 වෙනි සංශෝධනයෙන් අහෝසි කරලා පිටවනවා පාර්ලිමේන්තු සභාව. ඒක සමන්විත වෙන්නේ සමාජිකින් 5 දෙනෙක්ගෙන්. සමාජිකින්ගෙන් 5 දෙනෙක්ගෙන් සමන්විත වන පාර්ලිමේන්තු සභාවක් තමයි 18 වෙනි සංශෝධනයෙන් ඉදිරිපත් කරන්නේ. හැබැයි මේකට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව තරම් බලයක් ජනාධිපතිවරයාට බලපෑම් කිරීමේ බලයක් මේ පාර්ලිමේන්තු සභාවට නැහැ. ඒක තමයි ප්‍රධානම කාරණාව. එතකොට මේ සමාජිකින් 5 දෙනා තමයි අගමැතිවරයා, කතානායකවරයා, විරුද්ධ පක්ෂ නායකවරයා, පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක්, අගමැති විසින් නම් කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් සහ විපක්ෂ नायකයා විසින් නම් කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්. අගමැති, කතානායක, විරුද්ධ පක්ෂයේ නායකයා, අගමැති විසින් පත් කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් සහ විපක්ෂ නායක විසින් පත් කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්. මෙන්න මේ කියන 5 දෙනාගෙන් තමයි මේ පාර්ලිමේන්තු සභාව සමන්විත වෙලා තිබුණේ. මේ 5 දෙනා තමයි පාර්ලිමේන්තු සභාවේ හිටියේ. එතකොට කලින් පැවතුණු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව එක්ක පාර්ලිමේන්තු සභාව සසඳන විට මූලික වෙනස්කම් දෙකක් දැක ගන්න පුළුවන් අපිට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවයි පාර්ලිමේන්තු සභාවයි අතර. පළවෙනි එක තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සමාජිකින් 10 දෙනාගෙන් 7 දෙනෙක්ම පාර්ලිමේන්තුව නියෝජනය නොකළ සිවිල් පුද්ගලයන් වුණා. ඒ කියන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සමාජිකින් 10 දෙනෙක් හිටියා. දැන් පාර්ලිමේන්තු සභාවට එද්දී ඒක සමාජිකින් 5 දෙනෙක් බවට පත් වෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ හිටපු සමාජිකින් 10 දෙනාගෙන් 7 දෙනෙක්ම සිවිල් සමාජිකයින්. ඔවුන් පාර්ලිමේන්තුව නියෝජනය කරපු වෘත්තීයමය වශයෙන් දේශපාලනයට සම්බන්ධ වුණා නෙමෙයි. නමුත් පාර්ලිමේන්තු සභාවේ ඉන්න සමාජිකින් 5 දෙනාම වෘත්තීය වශයෙන් දේශපාලනය නියෝජනය කරන පාර්ලිමේන්තු සමාජිකයින්. පාර්ලිමේන්තුව නියෝජනය කරන අය. දෙවැනි කාරණාව තමයි ජනාධිපතිවරයා කරන පත් කිරීම සම්බන්ධයෙන් නිර්දේශ කිරීමට සහ අනුමැතිය ලබා දීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව භුක්ති විඳපු බලතල පාර්ලිමේන්තු සභාවට අහිමි කරලා තියෙනවා. යම් පත් කිරීම සඳහා යම් ආයතනවල දෙපාර්තමේන්තුවල පත් කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවයේ අනුමැතිය සහ නිර්දේශයන් අවශ්‍ය වෙලා තිබ්බ 17 වෙනි සංශෝධනයේ යටතේ. නමුත් 18 වෙනි සංශෝධනයේදී ඒක වෙනස් වෙනවා. පාර්ලිමේන්තු සභාවට කිසිදු ආකාරයක බලයක් නැහැ ජනාධිපතිවරයාට ඒ පත් කිරීම සම්බන්ධයෙන් බලපෑම් කිරීමට, අනුමැතිය ලබා දීමට හෝ නිර්දේශයන් ඉදිරිපත් කිරීමට.
එතකොට මේ 18 වෙනි සංශෝධනයට අනුව මැතිවරණ කොමිසම් සභාව, රාජ්‍ය සේවා කොමිසම් සභාව, ජාතික පොලිස් කොමිසම් සභාව, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම් සභාව, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම් සභාව, මුදල් කොමිෂන් සභාව සහ සීමා නිර්ණය කොමිෂන් සභාව කියන කොමිෂන් සභාවලට සමාජිකයින් පත් කරද්දී ජනාධිපතිවරයා පාර්ලිමේන්තු සභාවේ නිර්දේශයන් ඉල්ලා සිටිය යුතුයි. මම මේ කලින් සඳහන් කරපු ආයතනයන් කොමිෂන් සභා, මැතිවරණ, රාජ්‍ය සේවා, ජාතික පොලිස්, ශ්‍රී ලංකා මානව අයිතිවාසිකම්, අල්ලස් හා දූෂණ විමර්ශන, මුදල් සහ සීමා නිර්ණය කියන ප්‍රධාන කොමිෂන් සභාවලට සමාජිකයින් පත් කරද්දී ජනාධිපතිවරයා පාර්ලිමේන්තු සභාවේ නිරීක්ෂණය ඉල්ලා සිටිය යුතුයි. ඒ වගේම අගවිනිසුරු හා ශ්‍රේෂ්ඨාධිකරණ අනිකුත් විනිශ්චයකාරවරුන්, අභියාචන අධිකරණයේ සභාපති සහ අනිකුත් විනිසුරුන්, අධිකරණ සේවා කොමිෂන් සභාවේ සමාජිකයින්, නීතිපතිවරයා, විගණකාධිපතිවරයා සහ ඔම්බුඩ්ස්මන්වරයා මේ වගේම පාර්ලිමේන්තු මහලේකම් මෙන්න මේ කියන නිලතලවලට පුද්ගලයන් පත් කිරීමේදී පාර්ලිමේන්තු සභාවේ නිරීක්ෂණ ඉල්ලා සිටිය යුතුයි ජනාධිපතිවරයා විසින්. මම දැන් කිව්වා කොමිෂන් සභා කිහිපයක් සහ තනතුරු කිහිපයක්. මම තනතුරු ටිකයි කියන්නම්. අගවිනිසුරු සහ ශ්‍රේෂ්ඨාධිකරණ අනිකුත් විනිශ්චයකාරවරුන්, අභියාචන අධිකරණ සභාපති සහ අනිකුත් විනිසුරුවරුන්, අධිකරණ සේවා කොමිසම් සභාවේ සමාජිකයින්, නීතිපති, විගණකාධිපති, ඔම්බුඩ්ස්මන් සහ පාර්ලිමේන්තු මහලේකම් මෙන්න මේ කියන තනතුරු වලට පුද්ගලයන් පත් කිරීමේදී ජනාධිපතිවරයා කොමිෂන් සභා පත් කිරීමේදී වගේම පාර්ලිමේන්තු සභාවේ නිර්දේශයන් ඉල්ලා සිටිය යුතුයි. හැබැයි මේ නිර්දේශයන් ඉල්ලා සිටියත් පාර්ලිමේන්තු සභාව ඒ අනුව නිර්දේශයන් ලබා දුන්නත් ඒවයි බැඳීමක් ජනාධිපතිවරයාට තිබුණේ නැහැ. අන්න එතන තමයි මේ 18 වෙනි සංශෝධනයේ ප්‍රශ්නය තියෙන්නේ. 17 වෙනි සංශෝධනයේ පිළිබඳ තිබුණු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව වගේම 18 වෙනි ව්‍යවස්ථා සංශෝධනයෙන් පනවන පාර්ලිමේන්තු සභාවත් මේ කොමිසම් සභාවලට සහ යම් වැදගත් වගකිව යුතු නිලයන් සඳහා පුද්ගලයන් පත් කරද්දී නිර්දේශයන් ඉදිරිපත් කරනවා. සහ ජනාධිපතිවරයාට නිර්දේශයන් ඉල්ලා සිටීමේ බලයක් තියෙනවා. ජනාධිපතිවරයා යම්කිසි අවස්ථාවක නිර්දේශයක් ඉල්ලා සිටියත් පාර්ලිමේන්තු සභාව විසින් ඒ සඳහා නිර්දේශයන් ලබා දුන්නත් මේ නිර්දේශයන් සහ ජනාධිපතිවරයා අතර කිසිදු බැඳීමක් නැහැ. එනිසා ඕනෑම අවස්ථාවක මේ නිර්දේශයන් නොසලකා හරිමින් ජනාධිපතිවරයාගේ අභිමතය පරිදි තමන්ට අවශ්‍ය අය පත් කර ගැනීමේ අවස්ථාව තිබුණා මේ කොමිසම් සභාවලට වගේම අර ඉහත මම කියපු ප්‍රධාන වැදගත් තනතුරු සඳහා. එතකොට පාර්ලිමේන්තු සභාව නිකන් නාමික ආයතනයක් බවට පත් වෙනවා පාර්ලිමේන්තු සභාවේ නිර්දේශයන් සහ ජනාධිපතිවරයා අතර වගකිව යුතු බැඳීමක් නොමැති වීම කියන කාරණාව හේතු කොටගෙන. අනික් අතට ගත්තහම 17 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේදී ජනාධිපතිවරයා විසින් පොලිස්පතිවරයා පත් කළ යුතු වුණේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතියට යටත්ව. නමුත් 18 වෙනි සංශෝධනයේ යටතේ මේ අනුමැතියට යටත් වීම කියන කාරණාව ඉවත් කරනවා. පොලිස්පතිවරයා පත් කරන්න පාර්ලිමේන්තු සභාවේ අවසරයක් අවශ්‍ය වෙන්නේ නැහැ ජනාධිපතිවරයාට. පොලිස්පතිවරයා පත් කිරීමේ හැකියාව ජනාධිපතිට ඍජුවම කිරීමේ බලයක් මේ 18 වෙනි ව්‍යවස්ථා සංශෝධනය හරහා ලබා දීලා තියෙනවා. අනිත් කාරණාව තමයි මේ 18 වෙනි සංශෝධනයේ යටතේ කරන ලද තවත් බරපතලම වෙනස්කමක් වුණේ ස්වාධීන කොමිසම් සභාවලට දීලා තිබුණු බලතල ඊටම දැඩි ලෙස කප්පාදුවට ලක් කිරීම. ඊටම දැඩි කප්පාදුවකට ලක් කරනවා ස්වාධීන කොමිසම් සභාවලට දීලා තිබුණු බලතල. ඒ යටතේ මැතිවරණ කොමිෂන් සභාව, රාජ්‍ය සේවා කොමිෂන් සභාව සහ ජාතික පොලිස් කොමිෂන් සභාව කියන ආයතනවල බලතල අසීමිත විදිහට කප්පාදු කරනවා. ප්‍රධාන වශයෙන්ම මැතිවරණ රාජ්‍ය සේවා සහ පොලිස් කියන්නේ රාජ්‍යයේ නීතිය, සාමය සහ ප්‍රජාතන්ත්‍රවාදය කියන කාරණාව ඊටම දැඩි ලෙස පිළිබිඹුවන ආයතනයන් කීපයක්. එතකොට ඒවා ස්වාධීන කොමිසම් සභාව බවට පත් වෙන්නේ රාජ්‍යයේ දේශපාලන මැදිහත් වීමකින් තොරව සිද්ධ විය යුතු කාරණා ඒ කොමිෂන් සභාවලින් සිද්ධ කරන නිසා. ප්‍රධාන වශයෙන්ම දැන් අපි මැතිවරණයක් ගත්තොත් මැතිවරණය කියන්නේ සර්වසාධාරණ සහ ප්‍රජාතන්ත්‍රවාදී ආකාරයෙන් ඉෂ්ට විය යුතු දෙයක්. ඒ නිසා මැතිවරණ සේවා කොමිසම් සභාව අනිවාර්යයෙන්ම ස්වාධීන කොමිසම් සභාවක් විය යුතුයි. අනිත් එක රාජ්‍ය සේවය. රාජ්‍ය සේවයට සුදුසුකම් ලත් පුරවැසියන් පත්වීම, පුරවැසියන් රාජ්‍ය සේවයට බඳවා ගැනීමේදී සුදුසුකම් තියෙනවද, සුදුසුකම් සපුරපු අයද කියන කාරණාව ඒ රාජ්‍ය සේවය සම්බන්ධ උසස් වීම, ඉවත් කිරීම, වැටුප් ඒ සියල්ලම ඒ විශාල දෙයක්. රාජ්‍ය සේවය සම්බන්ධයෙන් විශාලම වගකීමක් දරුවේ රාජ්‍ය සේවා කොමිසම් සභාව. ඒක අනිවාර්යයෙන්ම ස්වාධීන විය යුතුයි දේශපාලනීකරණයකින් තොරව. වගේම පොලිසිය කියන්නේ රාජ්‍ය නීතිය. එතකොට මේ කියන ප්‍රධාන ආයතන තුනේ
වැදගත්ම ආයතන තුනේ ප්‍රජාතන්ත්‍රවාදය සහ නීතිය හා සාමය සුරක්ෂා කිරීමේ ප්‍රධානම ආයතන තුනේ බලය දැඩි ලෙස කප්පාදුවකට ලක් කරන ස්වාධීන කොමිසම් සභාවල බලය කප්පාදු කිරීම හරහා මේ 18 වන ව්‍යවස්ථා සංශෝධනය. ඊළඟට මෙතනින් බලපතරම කාරණා වෙන්නේ රාජ්‍ය සේවා කොමිසම් සභාව සතුව පැවති බලය කප්පාදු කිරීම. 17 වෙනි සංශෝධනයට අනුව රජයේ නිලධාරීන් පත් කිරීම, උසස් කිරීම, මාරු කිරීම, විනය පාලනය කිරීම සහ සේවයෙන් පහ කිරීම. පත් කිරීම, උසස් කිරීම, මාරු කිරීම, විනය පාලනය සහ සේවයෙන් පහ කිරීම කියන ප්‍රධානම කාර්යයන් රජයේ නිලධාරීන්ට අදාළ සියලුම ප්‍රතිපත්ති කාරණා සම්බන්ධයෙන් විධිවිධාන සකස් කිරීම සිද්ධ කිරීමේ බලය තිබුණ රාජ්‍ය සේවා කොමිසම් සභාවට. එතකොට රාජ්‍ය සේවා කොමිසම් සභාව 17 වෙනි සංශෝධනය යටතේ පත්වෙන්නේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සභාවෙත් අනුමැතිය ඇතුව, නිර්දේශයන් ඇතුව. එතකොට එතන ඉන්න සමාජිකින් 10 දෙනෙක්, ඔවුන්ගෙන් 7 දෙනෙක්ම සිවිල් සමාජිකින්. උන් දේශපාලනයට සම්බන්ධ නොවනයි. එතකොට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සභාව සතුව තිබුණ විශේෂ ස්වාධීනත්වය. සුවිශේෂී ස්වාධීනත්වය. ජනාධිපතිවරයාට හිතන ආකාරයට අයිතු ආකාරයෙන් බලය පාවිච්චි කිරීමේ තිබුණු ඉඩකඩ සීමා කරලා තිබුණා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සභාව ඔස්සේ. එතකොට 18 වන සංශෝධනයේ මේ කියන බලය කප්පාදු කිරීම හරහා ජනාධිපතිවරයාට විශාල බලයක් පැවරීමෙන් සිද්ධ වුණේ විශාල වශයෙන්ම ප්‍රජාතන්ත්‍රවාදයට සහ නීතිය සාමය කියන දේවල් වලට විශාල පහරක් එල්ල වීම. මේකිනුත් ප්‍රධාන වශයෙන්ම බලපෑම එල්ල වුණේ රාජ්‍ය සේවා කොමිසම් සභාවට. මොකද රාජ්‍ය සේවා කොමිසම් සභාව තමයි රාජ්‍ය සේවය සම්බන්ධයෙන් පත් කිරීම, උසස් කිරීම, සේවය පාලනය කිරීම, මාරු කිරීම, ඊළඟට විනය පාලනය වගේම සේවයෙන් පහ කිරීම කියන කාරණා සම්බන්ධයෙන් සමස්ත රාජ්‍ය සේවකයන් සම්බන්ධයෙන් විධිවිධාන සහ ප්‍රතිපත්ති සකස් කළේ. එතකොට මේ ආයතනයේ තිබුණු ස්වාධීනත්වය නැති වී යාම සහ මේක දේශපාලනීකරණය කිරීම, දේශපාලන ඇඟිලි ගැසීම් වලට ලක්වීම කියන කාරණාව ප්‍රජාතන්ත්‍රවාදයට විශාල බලපෑමක් වගේම මේක නීති හා සාමය කියන දෙයකට විශාල වශයෙන් බලපෑමක් එල්ල වුණා. එතකොට ඒ අනික් අතින් ජනාධිපතිවරයාට මේ සම්බන්ධයෙන් බලය පැවරීමත් එක්කම රාජ්‍ය සේවය කියන ස්වාධීනාංශය දේශපාලනය. එතකොට මේ පාර්ලිමේන්තු සභාවට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සභාවේ තිබුණු ස්වාධීන කොමිසම් වල බලතල පැවරුවේ නැති වුණාට මේක ජනාධිපතිවරයා විසින් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා මේ සංශෝධනය ඔස්සේ බලතල පැවරුවේ අමාත්‍ය මණ්ඩලයට. ඒ නිසා මේක සම්පූර්ණ දේශපාලන මැදිහත් වීමක් විදිහට තමයි විචාරකයන් දකින්නේ. අනිත් කාරණාව තමයි මීට අමතරව 17 වෙනි සංශෝධනය යටතේ දෙපාර්තමේන්තු ප්‍රධානීන් පත් කිරීම, උසස් කිරීම, විනය පාලනය සහ සේවය පහ කිරීම කියන කරුණු සම්බන්ධයෙන් රාජ්‍ය සේවා කොමිසමට පවරලා තිබුණු බලතල අමාත්‍ය මණ්ඩලයේ උපදෙස් දීම් පවරලා තිබුණු කියන්නේ ඒ තිබුණු බලතල අමාත්‍ය මණ්ඩලයේ උපදෙස් අනුව සිද්ධ කළ යුතුයි කියන තැනට 18 වෙනි ව්‍යවස්ථා සංශෝධනයෙන් පත් කරා. ඒ කියන්නේ දෙපාර්තමේන්තු ප්‍රධානීන් පත් කිරීම සහ ඔවුන්ගේ අනිකුත් ප්‍රතිපත්ති විධිවිධාන සකස් කිරීමේ ඒ බලයත් අමාත්‍ය මණ්ඩලය යටතට පවරා ගන්නු ලැබුවා. මෙන්න මේ කියන කාරණාවන් නිසා ප්‍රධාන වශයෙන්ම ස්වාධීන කොමිසම් වල තිබුණු කොමිසම් සභාවල තිබුණු ස්වාධීනත්වය දැඩි ලෙස කප්පාදු කිරීම සිද්ධ වුණා සහ ඒ කප්පාදුව ඔස්සේ අමාත්‍ය මණ්ඩලයට සහ ජනාධිපතිවරයා කියන විධායකයන්ට විශාල වශයෙන් බලතල ඒකරාශී වීමක් සිද්ධ වුණා. එතකොට අනිත් කාරණාව තමයි ජනාධිපතිවරයාගේ පත්වීමේ වාර ගන්න. ජනාධිපතිවරයා පත්වීමේ වාර ගන්න 17 වෙනි සංශෝධනය යටතේ දාලා තිබුණේ වාරයන් දෙකයි. නමුත් 18 වෙනි සංශෝධනය ඔස්සේ ඒක අසීමාන්තික වාරයන් බවට පත් කරනවා. ඒ කියන්නේ එහෙම නිශ්චිත වාර ගණනාවක් නැහැ. නිශ්චිත වාර ගණනාවක් නැහැ. ජනාධිපතිවරයාට ඕනෑම ඡන්ද ප්‍රමාණයකට ඉල්ලුම් කළ හැකි. මේ හරහා සිද්ධ වුණේ අවුරුදු ගණනාවක් පුරාවට එක් පුද්ගලයෙක් විධායකයේ බලය අල්ලාගෙන සිටීම කියන කාරණාව. මේක කොටස් කියන්නේ වාරයන් දෙකකට සීමා කරලා තිබුණා නම් එක් පුද්ගලයෙක් බලය අල්ලා ගැනීම සඳහා විශාල වශයෙන් කටයුතු කිරීම කියන කාරණාව ටිකක් මගහැරලා යනවා. නමුත් මෙතෙන්දී සිද්ධ වුණේ පුද්ගලයාට බලය අල්ලා ගැනීම කියන කාරණාව පමණයි. මොකද ඕනෑම අවස්ථාව ඕනෑම වාර ගණනක් ඡන්ද ඉල්ලීමේ හැකියාව ජනාධිපතිවරයෙක් බවට පත්වීමේ හැකියාව මෙමගින් ලැබිලා තියෙනවා පුද්ගලයාට. ඒ නිසා මෙන්න මේ කියන ප්‍රධාන කාරණාවන් තුන ජනාධිපතිවරයාගේ පත්වීමේ වාර ගන්න, ඊළඟට
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ඉවත් කළ පාර්ලිමේන්තු සභාව පිහිටුවීම සහ ස්වාධීන කොමිසම් සභාවල බලය කප්පාදු කිරීම කියන කාරණාවන් තුන නිසා 18 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ආඥාදායකත්වයෙන් අධි ආඥාදායකත්වයට යන ව්‍යවස්ථා සංශෝධනයක් විදිහට විචාරකයන් දකිනවා. වගේම මේක ප්‍රජාතන්ත්‍රවාදයට ඉතාමත් මාරු ප්‍රහාරයක් විදිහට තමයි ඔවුන් අර්ථකථනය කරන්නේ. ඒක ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිවිරෝධතාවයක් බවට අවසාන වශයෙන් කියන්න පුළුවන්. මොකද ස්වාධීන රාජ්‍ය සේවයේ බිඳවැටීමක්, ස්වාධීන මැතිවරණ සේවයේ බිඳවැටීමක්, ස්වාධීන පොලිසිය බිඳවැටීමක්. මොකද පොලිස්පතිවරයා පත් කිරීමේ ඍජු බලය ජනාධිපතිවරයාට තියෙනවා. නීතිය හා සාමය ස්වාධීන වීමට ප්‍රශ්නයක් වුණා. රාජ්‍ය සේවයේ ස්වාධීනත්වයට ප්‍රශ්නයක් වුණා. මේ වගේ ස්වාධීනත්වයේ සහ නීති ආධිපත්‍ය බිඳවැටීම හේතු කොටගෙන ව්‍යවස්ථාදායකයේ විධායකයේ ග්‍රහණයට ලක් වුණා මේ කියන මේ ප්‍රධාන අංගයන් දෙකම ප්‍රජාතන්ත්‍රවාදී සහ නීති ආධිපත්‍ය කියන එක. එතකොට අධිකරණයේ ස්වාධීනත්වයත් මේ අතින් යම් බලපෑමකට ලක් වුණා. මොකද අධිකරණ විනිශ්චයකාරවරු අග්‍ර විනිශ්චයකාරවරුලා ඇතුළු විනිසුරුවරුන් අභ්‍යාචන අධිකරණ සභාපති සානිකුත් විනිසුරුවරුන් පත් කිරීමේ බලය ජනාධිපතිවරයාට තමයි. ඇත්තටම කියනවනේ දැන් ප්‍රායෝගිකව බලද්දී පාර්ලිමේන්තු සභාවේ නිර්දේශයන් නොසලකා හැරීමේ තිබුණු බලය නිසා බැඳීමක් නොතිබුණු නිසා ඒ අධිකරණයේ ස්වාධීනත්වයටත් ජනාධිපතිවරයාගේ ඇඟිලි ගැසීමක් මේ 18 වන සංශෝධනයේ සිද්ධ වුණා. ඒ නිසා තමයි මේක අතිශයම ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිවිරෝධකයක් බවට පත් වෙන්නේ මේ 18 වෙනි ව්‍යවස්ථා සංශෝධනය. මේ ව්‍යවස්ථා සංශෝධනය කෙරෙහි යහපත් ප්‍රතිචාරයෙන් එහෙම නැත්නම් යහපත් විවේචනයක් දැක ගැනීම හරිම අපහසුයි. ඒකට හේතුව ඇත්තටම මේ ව්‍යවස්ථා සංශෝධනයෙන් කරන ප්‍රධාන වෙනස්කම් තුන හරහා නීති ආධිපත්‍ය, අධිකරණයේ ස්වාධීනත්වය සහ ප්‍රජාතන්ත්‍රවාදය කියන ප්‍රධාන වැදගත් කාරණාවන්ට මරු ප්‍රහාරයක් එල්ලවීම කියන කාරණා. මේකත් එක්කම අපි 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ගැනත් කතා කරමු. මොකද 18 වෙනි සංශෝධනයේ තිබුණු විශාල බලපෑම් සහගත තත්වයන් වෙනස් කරමින් තමයි 2015 දී 19 වෙනි සංශෝධනය එන්නේ. ඒ නිසා මේ සංශෝධනයන් දෙක එකිනෙකට ඒකාබද්ධයි. අපිට සංසන්දනය කිරීමක් ඔස්සේ සාකච්ඡා කිරීම පහසුයි සහ තේරුම් ගැනීමත් පහසුයි. ඒ නිසා අපි 19 වෙනි සංශෝධනයත් මේත් එක්කම කතා කරගෙන යමු. 19 වෙනි සංශෝධනය සම්බන්ධයෙන් අපි කතා කරද්දී ප්‍රධානම දේ තමයි 18 වන සංශෝධනය රට තුළ ඇති කරපු බරපතල දේශපාලන අර්බුදය. ඒ කියන්නේ මේක දේශපාලන අර්බුදයක් විතරක් නෙමෙයි. ඒක ප්‍රජාතන්ත්‍රවාදයට, නීති ආධිපත්‍යයට, අධිකරණ ස්වාධීනත්වයට වගේ ප්‍රධාන ශේෂ්ත්‍රයන් ගණනාවකට ඇති කරපු දැඩි බලපෑම් සහගත තත්ත්වය නිසා රට තුළ විධායකයා ආඥාදායකයක් ගොඩනගෙන තත්ත්වයක් ඇති වුණා. මේ 2010-18 වන සංශෝධනයෙන් පස්සේ විධායකයේ ආඥාදායකත්වය හේතු කොටගෙන රට තුළ යම් දේශපාලන බලපෑම් සහගත තත්ත්වයක් සහ ප්‍රධාන වශයෙන්ම රාජ්‍ය සේවයට, පොලිසියට, අධිකරණයට, මැතිවරණ කාර්යයන් වලට මේ වගේ දේවල් වලට විධායකයා අතකොළුවක් බවට පත් වුණා මේ දේවල්. ඒ නිසා දේශපාලන අර්බුදකාරී තත්ත්වයක් 2015 කියන කාල පරාසය තුළ ඒ කාලය වෙද්දී මේ රට තුළ ඇති වෙලා තිබුණා. ඒ නිසා 2015 දී මේට සමාන්තරව රටේ අනිත් කාරණාව තමයි රටේ දූෂණ සහ වංශා කියන එක ඉතාමත් ඉහළ මට්ටමක තමයි තිබුණේ 2015 දී. කියන්නේ මේ 19 වෙනි සංශෝධනයේදී ආණ්ඩු මාරුවට පෙර 18 වෙනි සංශෝධනයේ සිද්ධ වුණු කාලයත් එක්ක ඒකෙම අමාත්‍ය මණ්ඩලයට සහ විධායකයට පැවරුණු බලතරත් එක්ක රටේ තිබුණු වංචා දූෂණ කියන දේවලුත් යම් වැඩිවීමක් ලක් වෙලා තිබුණා. මොකද අධිකරණයේ ස්වාධීනත්වය, පොලිසිය, නීති ආධිපත්‍ය වගේ දේවල් වලට විධායකයේ ඇඟිලි ගැසීම් හේතු කොටගෙන මෙන්න මේ කියන කාරණාව නිසා ආණ්ඩුවට එරෙහිව නැගුණු සිවිල් සමාජයේ විරෝධයක් විදිහට 2015 ජනවාරි මාසයේ පැවතුණු ජනාධිපතිවරණයේ බලය හිටපු ජනාධිපතිවරයා පරාජයට පත් කළා නව ජනාධිපතිවරයෙක්ට ලැබෙනවා. මේ අර්බුදයත් එක්ක ඔවුන් පිහිටවනවා දින 100 වැඩසටහන ප්‍රමුඛව ප්‍රජාතන්ත්‍රවාදී යහපාලනයක්. ඔවුන්ගේ ආණ්ඩුව පිහිටවන්නේ දින 100 වැඩපිළිවෙලක් සහිතව ප්‍රජාතන්ත්‍රවාදී යහපාලනයක්. මෙන්න මේ කියන සංකල්පයත් එක්ක නව ආණ්ඩුවක් 2015 දී එනවා. මේ නව ආණ්ඩුවේ යහපාල සංකල්පයකට අනුව තමයි 19 වන ව්‍යවස්ථා සංශෝධනය සිද්ධ වෙන්නේ. එතකොට ආරම්භක අවස්ථාවේදී 2015 මැයි මාසයේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට කරන ලද 19 වන සංශෝධනය ප්‍රධාන වශයෙන්ම මේ විධායකයේ තිබුණු බලතල කප්පාදු කිරීමක් විදිහට හඳුන්වලා දෙන්න පුළුවන්.
ඒකෙදි ඇත්තටම විධායකයේ බලතල කප්පාදු කිරීමක් සිද්ධ වුණා. වගේම විධායකයේ බලතල කප්පාදු කිරීමක් කියනට වැඩිය ඒක යම් ආවරණයක් සංවරණයක් සැපීමක් කියන කාරණාවත් වැදගත්. නමුත් ජනාධිපතිවරයා යටතේ පැවරලා තිබුණු අසීමාන්තික බලතල, ඒකරාශී වෙලා තිබුණු අසීමාන්තික බලතල යම් තාක් දුරට සීමා කිරීමක් ප්‍රජාතන්ත්‍රවාදය සහ අධිකරණ ස්වාධීනත්වය නීති ආධිපත්‍ය යම් තාක් දුරට තහවුරු කිරීමක් ස්ථාවර කිරීමක් 19 වන සංශෝධනය ඔස්සේ සිද්ධ වුණා කියන එක වැදගත්. එතකොට මේ පිළිතුරේ අන්තර්ගත විය යුතු කාරණා ගැන අපි බැලුවහම 19 වන සංශෝධනයේ දේශපාලන පසුබිම, ඊළඟට 19 වන සංශෝධනයේ අන්තර්ගතය සහ 19 වන සංශෝධනයේ අවසාන නිගමනය කියන කාරණාවන් මේ ප්‍රශ්නයේ පිළිතුරට අපිට අන්තර්ගත කරන්න පුළුවන් නම් ඒකේ තමත් වැදගත් සාර්ථක පිළිතුරක් නිර්මාණය කර ගැනීම සඳහා. අපි එහෙනම් පිළිතුරට යමු. එතකොට 17 වෙනි සංශෝධනය මගින් උත්සාහ ගත්තේ 1978 ව්‍යවස්ථාව මගින් නිර්මාණය කරලා තිබුණු විධායක ආඥාදායකත්වය යම් තාක් දුරට පාලනය කිරීම. මොකද 1978 ව්‍යවස්ථාව නිර්මාණය කරද්දී ජේ.ආර්. ජයවර්ධන මහතා කියන ඔහුට බැරි ගැහණියෙක් පිරිමියෙක් කරන්න සහ පිරිමියෙක් ගැහණියක් කරන්න පමණයි මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හරහා කියලා. ඒ තරම් විශාල බලයක් විධායකයේ යටතේ විධායකයේ වටා ඒකරාශී වීම 1978 සිද්ධ වුණු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සිද්ධ වුණා. නමුත් 17 වෙනි සංශෝධනයේ ඔස්සේ මේ බලතල යම් සංවරණයකට ලක් කරා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව, ස්වාධීන කොමිසම් සභාව වගේ දේවල් පත් කරලා ජනාධිපතිවරයාගේ පෞද්ගලික කාරණා සම්බන්ධයෙන් යම් වාරණයන් යොදලා. නමුත් 18 වෙනි ව්‍යවස්ථා සංශෝධනය කරේ සියලුම වාන් බිඳ දැමීම. ඒ නිසා ජනාධිපතිවරයාට අසීමිත බලතල ප්‍රමාණයක් ඒකරාශී වෙන්න පටන් ගත්ත 18 වන සංශෝධනයෙන් පස්සේ. හැබැයි මේකේ ප්‍රතිඵලයක් විදිහට සිද්ධ වුණේ රට තුල විධායකීය ආඥාදායකය තවදුරටත් වර්ධනය වීම. 1978 තිබුණු විධායක ආඥාදායකත්වයට වඩා ඉනුත් එහාට ගිය ආඥාදායකත්වයක් 18 වන ව්‍යවස්ථා සංශෝධනය ඔස්සේ විධායකයට නිර්මාණය කරා. මේ තත්ත්වය දේශපාලනික වශයෙන් වගේම සමාජීය වශයෙන් උත් රටකට තරම් යහපත් දෙයක් නෙමෙයි. සෞඛ්‍යයට හොඳ දෙයක් නෙමෙයි. ඒ නිසා පැහැදිලිවම පෙනී ගියපු දෙයක් උනේ වර්ධනය වන විධායක ආඥාදායකත්වය යටතේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමය වගේම ප්‍රජාතන්ත්‍රවාදී සාරධර්ම කියන පද්ධතියට විශාල බලපෑමක් එල්ල වෙනවා. ඒක ඛාදනයට ලක් වෙනවා කියන කාරණාව. මේක ඇත්තටම කියනවා නම් ප්‍රජාතන්ත්‍රවාදයට මරු ප්‍රහාරයක් විදිහට තමයි විචාරකයන් දකින්නේ. ඒ නිසා 19 වෙනි සංශෝධනයේ ප්‍රධානම පරමාර්ථය බවට පත් උනේ විධායකීය ආඥාදායකත්වය සංවරණය කිරීම කියන කාරණාව. ඒ තුළින් රටේ තියෙන යම් අර්බුදකාරී තත්ත්වයේ සමතයකට පත් කර ගැනීමත් ඔවුන් බලාපොරොත්තු වුණා. ඒ තිබුණු ආණ්ඩුව. මේ තත්ත්වය පාලනය කරමින් තමයි 2015 දී ප්‍රජාතන්ත්‍රවාදයේ තහවුරු කරලා පවත්වාගෙන යෑමේ අරමුණෙන් ජනවාරි මාසයේ බලයට පත්වන යහපාලන ආණ්ඩුව 19 වෙනි සංශෝධනය ඉදිරිපත් කරන්නේ. 19 වෙනි සංශෝධනයේ ඔස්සේ ප්‍රධාන වෙනස්කම් ගණනාවක් කරනවා කීපයක්ම. පළවෙනි එක තමයි තොරතුරු වෙත ප්‍රවේශ වීමේ අයිතිවාසිකම ලබා දෙනවා. තොරතුරු දැනගැනීමේ අයිතිය. තොරතුරු දැනගැනීමේ අයිතිය මෙතෙක් කාලයක් ඒ කියන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අයිතිවාසිකම් වලට ඇතුළත් වෙලා තිබුණු අයිතිවාසිකමක් නෙමෙයි තොරතුරු දැනගැනීමේ අයිතිය කියන එක. තොරතුරු දැනගැනීමේ පනත ඔස්සේ ජනතාවට තොරතුරු දැනගැනීමේ අයිතිය කියන මූලික අයිතිවාසිකම ලබා දීම සිද්ධ කරනවා 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ඔස්සේ. තොරතුරු දැනගැනීමේ අයිතිය ඇත්තටම විශාල වටිනාකමක් තියෙනවා. මොකද ජනතාව ඒක දේශපාලනයට විනිවිද භාවයක් ඇති කිරීම සහ රාජ්‍යයේ සිද්ධ වෙන දේවල් වලට රාජ්‍ය කෙරෙහි විනිවිද භාවයක් ඇති කිරීම ජනතාව කෙරෙහි විනිවිද භාවයක් ගොඩනැගීම කියන කාරණාව තමයි මේ තොරතුරු දැනගැනීමේ පනත ඔස්සේ සිද්ධ කරේ. එතකොට තොරතුරු වෙත ප්‍රවේශ වීමේ අයිතිවාසිකම හඳුන්වා දීම කියන එක 19 වෙනි සංශෝධනයෙන් සිද්ධ කරන ප්‍රධානම සහ වැදගත්ම වෙනස්කමක් බවට පත් වෙනවා. අනිත් කාරණාව තමයි ජනාධිපතිවරයාගේ දූර කාලය වසර 5 දක්වා අඩු කරනවා. මේක වසර 6ක් බවට පත් වෙලා තිබුණා. 19 වෙනි සංශෝධනයෙන් මේක වසර 5 දක්වා අඩු කරා. ඊළඟට ජනාධිපති තනතුර එක් පුද්ගලයෙක්ට දැරිය හැක්කේ වාර 2ක් පමණයි කියලා සංවරණයක් ඉදිරිපත් කරනවා 19 වෙනි සංශෝධනය ඔස්සේ. ඒ අසීමාන්තික වාර ගන්න ඉවත් කරනවා. වාර 2කට මේක සීමා කරනවා. ඊළඟට බලයේ සිටින ජනාධිපතිවරයා මිය ගියහොත් ධූරය හිස්වීමක් සිදු වොත් යම් ආකාරයකින් වැඩබලන ජනාධිපති ධූරයක් පිළිබඳව ප්‍රතිපාදන සකස් කරලා තියෙනවා මේ 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයෙන්. අනිත් කාරණාව තමයි ජනාධිපතිවරයා වෙත අතිරේක යම් බලතල ප්‍රමාණයක් පවරලා තියෙනවා. සහ ජනාධිපතිවරයාගේ මුක්තිය සීමා කිරීමක් සිදු කරලා තියෙනවා. ඒ කියන්නේ ජනාධිපතිවරයාගේ නිදහස
ජනාධිපතිවරයා යම් යම් තීරණ ගැනීමෙන් තමයි පාර්ලිමේන්තු සභාව ඇතුලේ පාර්ලිමේන්තු සභාව විසින් දෙන නිර්දේශයන් ප්‍රතික්ෂේප කිරීමේ නිදහසක් ජනාධිපතිවරයාට තිබුණා. ඒ නිසා ඒ වගේ යම් යම් නිදහස පිළිබඳව නිදහස මුක්තිය සීමා කිරීමක් 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ සිද්ධ වෙලා තියෙනවා. අනික අතට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සභාව නැවතත් හඳුන්වා දුන්නා. මේ හරහා කොමිෂන් සභාව සහ සමාජිකින් පත් කිරීම හා ඉහළ නිලධාරීන් හා විනිශ්චයකාරවරුන් පත් කිරීම සඳහා ජනාධිපතිවරයාට තිබුණු බලතල සීමා කිරීමට ලක් වුණා. පාර්ලිමේන්තු සභාව නිෂේධනය කරලා නැවත වතාවක් 17 වෙනි සංශෝධනය යටතේ හඳුන්වලා දීලා තිබුණු ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සභාව හඳුන්වලා දුන්නා. සහ කැබිනට් අමාත්‍යවරුන්ගේ යම් වෙනස්කම් ගන්නවක් සිද්ධ කරා. ඔවුන්ගේ කැබිනට් අමාත්‍යවරුන්ගේ උපරිම සීමාවක් ප්‍රතිපාදන හඳුන්වලා දුන්නා. උපරිම සීමාව මෙච්චරක් වෙන්න ඕනි කියලා. ඊළඟට පාර්ලිමේන්තුවේ නිල කාලය අඩු කරා. අමාත්‍යවරුන්ගේ වගේම මන්ත්‍රීවරුන්ගේ පාර්ලිමේන්තු නිල කාලය පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට ජනාධිපතිවරයාට තිබුණු බලතල සංශෝධනයකට ලක් කරා. ඊළඟට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට එරෙහිව විනය පරීක්ෂණ පැවැත්වීමේ බලය ශ්‍රේෂ්ඨාධිකරණයට පවරලා දුන්නා. හදිසි පනත් පිළිබඳ ප්‍රතිපාදන අහෝසි කරා. හදිසි පනත් සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට තිබුණු බලය ප්‍රධාන වශයෙන්ම මෙතෙන්දී සහ විගණන කොමිසම සහ ප්‍රසම්පාදම කොමිසම හඳුන්වලා දුන්නා. අලුත් කොමිසම් සභා දෙකක් විගණන කොමිසම සහ ප්‍රසම්පාදන කොමිසම කියලා. ඊළඟට මැතිවරණ කොමිසම් සභාව, ජාතික පොලිස් කොමිසම් සභාව සහ රාජ්‍ය සේවා කොමිසම් සභාව කියන ඒ වගේ කප්පාදු කරලා තිබුණු බලතල නැවත වතාවක් ලබා දීලා බලතල වැඩි කිරීමක් සිදු කරා. ඔවුන්ගේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම සඳහා. අනික් අතට ගත්තාම විදේශ රටක පුරවැසිභාවය ලත් පුද්ගලයෙකුට පාර්ලිමේන්තු මහමැතිවරණයකදී හෝ ජනාධිපතිවරණයකදී තරඟ කළ නොහැකි පරිදි නීති ගෙනාවා මේ 19 වන සංශෝධනය හරහා. 19 වන සංශෝධනයෙන් කරන ප්‍රධානම කාර්යය තමයි 18 වන සංශෝධනය ඔස්සේ 17 වන සංශෝධනයෙන් දාලා තිබුණු සංවරණයන් ඉවත් කරලා විධායක ආඥාදායකත්වය කියන එක වර්ධනය වෙලා රට තුළ දේශපාලන අර්බුදයක් ගොඩනැගෙන්න තිබුණු අවස්ථාව මගහැරෙන එක. 18 වන සංශෝධනය අවුරුදු 5ක් වගේ කාල සීමාවක් තුළ පැවතියත් ඒ වගේ කෙටි කාලයක් ඇතුළත සංශෝධනයක් නිසා විශාල අර්බුදකාරී තත්ත්වයක් රට තුළ ගොඩනැගුණා. ඒකට ප්‍රධානම හේතුව තමයි ස්වාධීනත්වය අහිමි වීම සහ විධායකයා වටා බලය ඒකරාශී වීම කියන එක. මොකද ස්වාධීන කොමිසම් සභාවල බලයත් පවර්ලා දීලා තිබුණේ අමාත්‍ය මණ්ඩලයට. ඒ නිසා ස්වාධීන විය යුතු අංගයන් පවා දේශපාලනීකරණය වෙන ගතියක් 18 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් සිද්ධ වුණා. ඒ නිසා තමයි 19 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අරන් ඇවිල්ලා ඒ සියල්ලම කප්පාදු කිරීමක් කරන්නේ. ඒ කප්පාදු කිරීමට අමතරව විශේෂයෙන් සිද්ධ වෙන්නේ තොරතුරු දැනගැනීමේ තොරතුරු වෙත ප්‍රවේශ වීමේ අයිතිය ලබා දීම. ඒක ඉතාමත් වැදගත් අයිතිවාසිකම. සහ වගේම අනිත් වැදගත් ඒ තමයි අර විගණන කොමිසම සහ ප්‍රසම්පාදන කොමිසම කියන කොමිසම් සභා දෙක හඳුන්වා දෙනවා. අනික් කාරණා ගණනාවෙන්ම සිද්ධ වුණේ 18 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ ඔස්සේ දීලා තිබුණු සංවරණයන් නිවාරණය කිරීම. එමන් නැත්නම් වැඩි බලතර ප්‍රමාණයක් ජනාධිපතිවරයාට දීලා තිබුණු එක මග හැරීම තමයි අනික් කරුණු කාරණාවලින් සිද්ධ කරේ. එතකොට 19 වෙනි සංශෝධනය ගැන සමස්තයක් වශයෙන් කතා කරද්දී 19 වෙනි සංශෝධනයේ ගෙනෙහිම කෙරෙහි බලපාපු දේශපාලන පසුබිම සහ 19 වෙනි සංශෝධනයෙන් කරන ලද වෙනස්කම් ගණනාවම වැදගත් වුණා විධායක ජනාධිපති ධූරය අත්නෝමතික බලතල පාලනය කිරීම සඳහා. අත්නෝමතික විධායකයන් නිර්මාණය වීම වැළැක්විලා ප්‍රජාතන්ත්‍රවාදී විධායකයෙක් නිර්මාණය වීමට අවශ්‍ය පසුබිම 19 වෙනි සංශෝධනය ඔස්සේ විවස්ථාවට සපයලා දීලා තියෙනවා. මෙන්න මේ කියන කාරණාවන් දෙක තමයි 18 වෙනි සංශෝධනය හෝ 19 වෙනි සංශෝධනය සම්බන්ධයෙන් යම් ප්‍රශ්නයක් ලියන්න ආවොත් ඒකට පිළිතුරු වශයෙන් අන්තර්ගත විය යුත්තේ මේ කාරණාවන් පුළුල් කරලා ස්ප්‍රෙඩ් කරලා විහිදුවලා ලියන එක වැදගත්. සහ මේ විදිහට ලිවීමත් ප්‍රමාණවත්. මොකද සමස්ත කරුණු ඇතුළත් විය යුතු අඩංගු විය යුතු කරුණු සියල්ලම මේකේ තිබෙන නිසා මේක ගොඩක් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ ස්ප්‍රෙඩ් නොකරට. නමුත් මේ කියන කාරණාවන් දැන් 19 වෙනි සංශෝධනයේ නම් වෙනස්කම් 15ක් සිද්ධ කරා. ඒ වෙනස්කම් 15 අනිවාර්යයි. ඒ වෙනස්කම් 15 අතිශය වැදගත් වෙනස්කම් 15. ඒ වෙනස්කම් 15 ඔස්සේ තමයි විධායකයේ තිබුණු ආඥාදායකත්වය අත්නෝමතික බලය පාලනය කිරීම සිද්ධ කරේ. ඒ නිසා ඒ වෙනස්කම් 15 වැදගත්. සහය වෙනස්කම් 15 ඇතුළේ තියෙනවා පුරවැසියා දේශපාලනයට සම්බන්ධ වෙන ආකාරය. ඒ නිසා මේ ප්‍රශ්නේ ලියද්දී මේ අදාළ කරුණු කාරණා සියල්ලම අන්තර්ගත වෙන විදිහට ප්‍රශ්නය ලියලා නිගමනයන් ලබා දීම ඉතාමත් වැදගත් වෙනවා.
ඊළඟ ප්‍රශ්නත් මම තෝරගත්තේ දෙවැනි කොටසින්මයි. දෙවැනි පත්‍රයේ දෙවැනි කොටසින් මෑත කාලේ ඉන්න දේශපාලන ඉතිහාසය නෙමෙයි, මම ටිකක් එතනින් එහාට ගියපු දේශපාලන ඉතිහාසයකින් තමයි මේ ප්‍රශ්නේ තෝරගත්තේ. ප්‍රශ්නේ තමයි සෝල්බරි ව්‍යවස්ථාව සහ 1972 පළමු ජනරජ ව්‍යවස්ථාව යටතේ ව්‍යවස්ථාදායකය. සෝල්බරි ව්‍යවස්ථාව සහ 1972 පළමු ජනරජ ව්‍යවස්ථාව යටතේ ව්‍යවස්ථාදායකය. ඔක තමයි ප්‍රශ්නේ. මේ ප්‍රශ්නයට පිළිතුරු ලියද්දී කොහොමද අන්තර්ගත වෙන්න ඕනි සහ අන්තර්ගතය හැඩගැස්විය යුත්තේ කොහොමද කියන කාරණාව අපි සාකච්ඡා කරමු මේ කාලපරාසය ඇතුළත. එතකොට ආණ්ඩු ක්‍රමයක නීති පනවන ආයතනයට තමයි අපි ව්‍යවස්ථාදායකය කියලා කියන්නේ. ප්‍රධාන වශයෙන්ම ආණ්ඩු ක්‍රමයක නීති පනවන කාර්ය ඉටු කරත් ව්‍යවස්ථාදායකය විසින් ඊට අමතර කාර්යයන් සහ බලතල ප්‍රමාණයක් මේ ව්‍යවස්ථාදායකයට පැවරලා තියෙනවා. එතකොට ව්‍යවස්ථාදායකයේ කරනු ලබන කාර්යයන් වල ස්වභාවය තීරණය වෙන්නේ මේ ව්‍යවස්ථාදායකයන්ට. එහෙම නැත්නම් මේ ව්‍යවස්ථාදායක සභාවලට පවරලා දීලා තියෙන බලතල අනුව. එතකොට මේ බලය පවරා දීම සිද්ධ කරන්නේ සාමාන්‍ය ජනතාව විසින්. 1948 1972 මේ කියන ව්‍යවස්ථාවන් දෙකේ යටතේම පිහිටවපු ව්‍යවස්ථාදායකයන් වලට සමාජිකයින් තෝරා ගැනීම සිද්ධ කරේ සාමාන්‍ය ගිහි ජනතාවගේ ඡන්දයෙන් ගිහි නියෝජිතයින්. සාමාන්‍ය ජනතාවගෙන් ඡන්දයෙන් තමයි, ඡන්ද බලය ඔස්සේ තමයි මේ සමාජිකයින් පත් කර ගැනීම නැත්නම් නියෝජිතයින් පත් කර ගැනීම සිද්ධ කරේ. එතකොට ව්‍යවස්ථාදායකයට ජනතාවගේ ඡන්දයෙන් තෝරාපත් කරගන්න නියෝජිතයින් ව්‍යවස්ථාදායකය තුළ නීති පැනවීමේ ක්‍රියාවලියට සහ අනිකුත් කාර්යයන් ඉෂ්ට කිරීම සඳහා මේ කාල පරාසයන් දෙක තුළම බැඳී සිට ඒක හරි. එතකොට මේ වගේ සංයුතිය මේ ව්‍යවස්ථාදායකයන් දෙකේම සංයුතිය සහ බලතල පවරා දීම සහ උන්ට තියෙන බලතර කාර්යයන් කියන දේවල් එකිනෙකට වෙනස්. ඔවුන්ගේ සංයුතියේ ඉඳන්ම බලතල ඔවුන්ට කළ යුතු කාර්යයන් වගේ විශාල පුළුල් පරාසයක් ඇතුලේ විශාල වෙනස්කම් ගණනාවක්ම මේ ව්‍යවස්ථාදායකයන් දෙක තුල දැක ගන්න පුළුවන්. එනිසා මේ ප්‍රශ්නය අභිමතාර්ථය වෙන්නේ සෝල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ 1972 පළමු ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ පිහිටවපු ව්‍යවස්ථාදායක සභාවල තත්වය මූලිකවම කතා කිරීම. එතෙන්දී අපිට ඔවුන්ගේ සංයුතිය, සංවිධාන ව්‍යුහය, බලතල කාර්යයන්, නිල කාලය වගේ ප්‍රධාන කාරණාවන් කතා කරන්න පුළුවන්. එතකොට මේ ප්‍රශ්නය අන්තර්ගත විය යුත්තේ මේ ප්‍රශ්නේ අපි උත්තරයක් ලියද්දී මේ උත්තරය තුළ අන්තර්ගත වෙන්න ඕනි මේ ව්‍යවස්ථාදායකයන් දෙකේ සංවිධාන ව්‍යුහය හා සංයුතිය, නිල කාලය හා විසුරුවා හැරීම වගේම බලතල හා කාර්යයන්. සහ මේ යටතේ අපිට දෙන්න පුළුවන් නිගමනය මොකක්ද කියන කාරණාව. අපි එහෙනම් ප්‍රශ්න සාකච්ඡාවට යමු. මේ කියන කාරණාවන් යටතේ තමයි අපි මේ පිළිතුරු සාකච්ඡා කරන්නේ. ප්‍රධාන වශයෙන්ම 1978 සෝල්බරි ව්‍යවස්ථාව සහ 1972 පළමු ජනරජ ව්‍යවස්ථාව කියන ව්‍යවස්ථා දෙක යටතේම ක්‍රියාත්මක වෙන්නේ කැබිනට් මාඩලියේ ආණ්ඩු ක්‍රමයක්. අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයේ සහිත ආණ්ඩු ක්‍රමයන් තමයි 48 දී සහ 72 දී ව්‍යවස්ථාවන් යටතේ තියෙන ව්‍යවස්ථාදායකයන් තුළ ක්‍රියාත්මක වෙන්නේ. එතකොට හැබැයි දෙකම මේ කැබිනට් මණ්ඩලයේ ව්‍යවස්ථාදායකයන් උනාට මේ වගේ සංයුතිය, සංවිධාන ව්‍යුහය, බලතල වගේ පුළුල් පරාසයක් ඇතුළත කාරණාවන් එකිනෙකට වෙනස් වෙනවා. එකිනෙකට වෙනස්, බෙහෙවින්ම වෙනස් සංවිධානයන් දෙකක් තමයි මේ ව්‍යවස්ථාදායකය තුළ තියෙන්නේ. ව්‍යවස්ථාදායකයන් දෙක තුලම දකින්න හම්බෙනවා. අපි වෙනස්කම් ගැන කතා කරගෙන ගියොත් 1948 සෝල්බරි ව්‍යවස්ථාව අපි හඳුන්වන්නේ, ව්‍යවස්ථාදායකය අපි හඳුන්වන්නේ පාර්ලිමේන්තුව කියලා. නමුත් 1972 පළමු ජනරජ ව්‍යවස්ථාව යටතේ පිහිටවපු ව්‍යවස්ථාදායකයන් අපි හඳුන්වන්නේ ජාතික රාජ්‍ය සභාව කියලා. ඒ නිසා හඳුන්වා දීමේ නම් වලත් යම් වෙනස්කම් ප්‍රමාණයක් අපිට දැක ගන්න පුළුවන්. එතකොට සෝල්බරි ව්‍යවස්ථාව යටතේ පිහිටවපු පාර්ලිමේන්තුව ද්විමණ්ඩලික ආයතනයක්. ඒ ද්විමණ්ඩලික කියන්නේ මණ්ඩල දෙකක් තිබුණා. එක මණ්ඩලයක් තමයි නියෝජිත මන්ත්‍රී මණ්ඩලය, අනෙත් එක සෙනෙට් මන්ත්‍රී මණ්ඩලය. හැබැයි ඒක 1972 පළමු ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට වෙද්දී මේ ව්‍යවස්ථාදායකය ඒක මණ්ඩලික ආයතනයක් බවට පත් වෙනවා. එක මණ්ඩලයයි තියෙන්නේ. ඒක ජාතික රාජ්‍ය සභාව වශයෙන් හඳුන්වනවා. 48 දී මේක මණ්ඩල දෙකයි, නියෝජිත මන්ත්‍රී මණ්ඩලය සහ සෙනෙට් මන්ත්‍රී මණ්ඩලය. මේක ප්‍රායෝගික ව්‍යවහාරයේදී අපි පහළ මන්ත්‍රී මණ්ඩලය සහ ඉහළ මන්ත්‍රී මණ්ඩලය කියලා හඳුන්වනවා. හැබැයි 72 දී ඒක මණ්ඩලික ව්‍යවස්ථාදායකයක් බවට පත් වෙනවා ජාතික රාජ්‍ය සභාව කියලා.
ඊළඟ එක තමයි සෝල්බරි ව්‍යවස්ථාව යටතේ පිහිටවපු නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සමන්විත වුණේ දෙවර්ගයක මන්ත්‍රීවරුන්ගෙන්. වර්ග දෙකක මන්ත්‍රීවරුන් හිටියා නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ. මෙයින් එක් වර්ගයක් වුණේ සරල බහුතර නියෝජනය ක්‍රමය අනුව ජනතාවගේ ඡන්දයෙන් තෝරාගත්ත නියෝජිතයින්. අනිත් මන්ත්‍රීවරුන් අනිත් කොට්ටාසය සීමා නිර්ණය කිරීමේ කොමිසම් සභාව විසින් ඡන්ද කොට්ටාස බෙදෙන ආකාරය අනුව තීරණය වුණා. එතකොට නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ කොටස් දෙකයි මන්ත්‍රීවරුන්. එක් කොටසක් සරල බහුතර නියෝජන ක්‍රමය යටතේ ජනතාවගේ ඡන්දයෙන් තෝරාගත්තා. අනිත් කොටස සීමා නිර්ණය කොමිසම් සභාව යටතේ බෙදෙන සීමා නිර්ණයන්ට යටත්ව තෝරාගත් මන්ත්‍රීවරුන්. එතකොට සෑම අවුරුදු 10කටම වරක්ම ගනු ලබන ජන සංගණන අනුව මේ බෙදීම සිද්ධ කරනවා සීමා නිර්ණය කොමිසම් සභාව විසින් සහ අවුරුදු 10කට වරක් මේ බෙදීමේ යම් වෙනස්කම් ප්‍රමාණයක් සිද්ධ වෙනවා. එතකොට මේ අනුව සෑම ජන සංගණනයකින්ම පසුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ජනතා ඡන්දයෙන් තෝරන මන්ත්‍රීවරුන්ගේ සංඛ්‍යාව වෙනස් වීමකට ලක් වුණා. මොකද සීමා නිර්ණය කිරීම යටතේ කොට්ටාසයන් ප්‍රමාණය වැඩිවීමක් හෝ අඩුවීමක් යම් වෙනස්කමකට ලක්වීම නිසා. එතකොට අනික් මන්ත්‍රී වර්ගය වුණේ ආණ්ඩුකාරවරයා විසින් අග්‍රාණ්ඩුකාරවරයා විසින් නම් කිරීම මගින් පත් කරන මන්ත්‍රීවරුන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව නාමකරණයෙන් පත් කරන මන්ත්‍රීවරුන්ගේ සංඛ්‍යාව 6ක්. 6 දෙනෙක් අග්‍රාණ්ඩුකාරවරයාගේ නම් කිරීම යටතේ පත් කරා. සෝල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා දායකයේ දෙවනි මණ්ඩලය වුණේ සෙනෙට් සභාව, සෙනෙට් මන්ත්‍රී මණ්ඩලය. මේක සමන්විත වුණේ මන්ත්‍රීවරුන් 30 දෙනෙක්ගෙන්. මේකෙන් 15 දෙනෙක්ම අගමැතිවරයාගේ උපදෙස් පරිදි අග්‍රාණ්ඩුකාරවරයා විසින් නාමකරණයෙන් පත් කරන ලද මන්ත්‍රීවරුන් 15 දෙනෙක්. අනිත් කට්ටිය අනිත් 15 දෙනා බවට පත් වෙන්නේ පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ විසින් මාරු කළ හැකි තනි ඡන්ද ක්‍රමයේ යටතේ. මාරු කළ හැකි තනි ඡන්ද ක්‍රමයේ යටතේ පත් කරන මන්ත්‍රීවරුන් තෝරා ගන්න මන්ත්‍රීවරුන් 15 දෙනෙක්. එතකොට සෙනෙට් මන්ත්‍රී මණ්ඩලය අඛණ්ඩව ක්‍රියාත්මක වුණා. ඒ වගේම මුළු සමාජිකයින්ගෙන් 3න් එකක්. අඛණ්ඩව ක්‍රියාත්මක මේක කිසිම අවස්ථාවක දැන් විසිරුවා හැරීමකට ලක්වන ආයතනයක් නෙමෙයි, මණ්ඩලයක් නෙමෙයි මේ සෙනෙට් මන්ත්‍රී මණ්ඩලය කියලා කියන්නේ. විසිරුවා හැරීමක් සිද්ධ වෙන්නේ නැහැ. නමුත් අඛණ්ඩ මේක ඒ සමාජිකින්ගෙන් 3න් එකක් සෑම වසර දෙකකට වරක්ම අලුත් වීමක් සිද්ධ වුණා. මේ 30 දෙනාගෙන් 3න් එකක්. ඒ කියන්නේ 10 දෙනෙක්. 10 දෙනෙක් සෑම වසර දෙකකට වරක්ම වෙනස් වීමකට ලක් වුණා. නමුත් මේක විසිරුවා හැරීමකට ලක් වෙන්නේ නැහැ කිසිදු අවස්ථාවකදී. වසර දෙකකට වරක් 10 දෙනෙක් ඉවත් වෙනවා, තව 10 දෙනෙක් අලුතෙන් එනවා, ඊළඟට ඉන්න 10 දෙනෙක් නැවත පරණ 10 දෙනෙක් ඉවත් වෙනවා. ඒ යටතේ නැවතත් අලුතෙන් 10 දෙනෙක් එනවා. ඒ විදිහට අඛණ්ඩව ක්‍රියාත්මක වුණා විසිරුවා හැරීමකින් තොරව. ඊළඟට 1972 ව්‍යවස්ථාව ගැන කතා කරාම ඒ යටතේ පිහිටවපු ජාතික රාජ්‍ය සභාව සමන්විත වුණේ ජනතාවගේ ඡන්දයෙන් තෝරාපත් කරගත්ත නියෝජිතයින්ගෙන් විතරයි. නාමකරණයෙන් තෝරාපත් කරගත්ත නියෝජිතයින් මේ ආයතනය තුළ සිටියේ නැහැ. නියෝජිතයින් තෝරාපත් කළේ ප්‍රාදේශීය ඡන්ද කොට්ටාස පදනම් කරගෙන සරල බහුතර නියෝජන ක්‍රමය යටතේ තමයි සමාජිකින් පත් උනේ ඡන්ද කොට්ටාස පදනමින්. එතකොට ව්‍යවස්ථාව අනුව වසර 10කට වරක් පවත්වන ජන සංගණනය පදනම් කරගෙන මන්ත්‍රී ආසන සංඛ්‍යාව යලි බෙදා හැරිය යුතුයි. අතෙන්දී සීමා නිර්ණයෙන් ජන සංගණනය කරලා මන්ත්‍රී කොට්ටාස බෙදා හැරියා වගේම මෙතන ජනගහනයට අනුව වසර 10කට වරක් සිදුවන ජනගහන වෙනස් වීම වලට අනුව මන්ත්‍රී ආසන සංඛ්‍යාවේ යම් වෙනස් වීමක් සිද්ධ කරනවා. අවසාන සංගණනය ඒ කියන්නේ 1977 දී කරපු අවසාන සංගණනයේදී මන්ත්‍රී ධූර 168ක් සමන්විත වුණා මේ ජාතික රාජ්‍ය සභාව. ඒක තමයි අවසාන ජන සංගණනය ඒ ව්‍යවස්ථාව යටතේ සිදු කරපු. සෝල්බරි ව්‍යවස්ථා දායකයේ නිල කාලය ගැන කතා කරද්දී සෝල්බරි ව්‍යවස්ථා දායකයේ නිල කාලය වසර 5යි. 1972 පළමු ජනරජාණන් ව්‍යවස්ථාවේ ව්‍යවස්ථා දායකයේ එමන් නැත්නම් ජාතික රාජ්‍ය සභාවේ නිල කාලය අවුරුදු 6යි. ව්‍යවස්ථාදායක සභා අඩුම වශයෙන් අවුරුද්දකට එක වතාවක්වත් රැස් විය යුතුයි කියලා මේ ව්‍යවස්ථාවන් දෙකේදීම සඳහන් වුණා. අනිවාර්යයෙන්ම අවුරුද්දකට එක වතාවක්වත් අවම වශයෙන් රැස් විය යුතුයි කියන කාරණාව.
වේ නියමයන්ට අනුව ව්‍යවස්ථාදායක සභා නියමිත නිල කාලයට පෙර විසුරුවා හැරීමේ බලය ලබා දීලා තිබුණා. ඒක ලබා දීලා තිබුණේ අගමැතිවරයා විසින් පත් කරපු නාමික විධායකය ඉල්ලා සිටීමෙන් පමණයි. ඒ කියන්නේ අගමැතිවරයාගේ ඉල්ලීම යටතේ නාමික විධායකය විසින් ඉල්ලා සිටියොත් නිල කාලයට පෙර ව්‍යවස්ථාදායකය විසුරුවා හැරිය යුතුයි කියලා. එහෙම කිරීමේ බලය මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා දෙකේ යටතේම ලබා දීලා තිබුණා. ඊළඟට පැවරලා තිබුණු බලතල අනුව මේ ව්‍යවස්ථාදායක දෙක එකිනෙකට බෙහෙවින්ම වෙනස්. බලතලයන් අනුව උන්ට ලබා දීලා තිබුණු බලතල අනුව බෙහෙවින්ම පරස්පර විරෝධී ව්‍යවස්ථාදායකයන් දෙකක් තමයි පාර්ලිමේන්තුව සහ ජාතික රාජ්‍ය සභාව කියලා කියන්නේ. එතකොට මෙතෙන්දී ව්‍යවස්ථාදායක බලය කියලා සරලව අදහස් කරන්නේ නීති සම්පාදනය කිරීමේ බලය. ව්‍යවස්ථාදායක දැන් 1948 සෝල්බරි ව්‍යවස්ථාව යටතේ සෝල්බරි ව්‍යවස්ථාවේ 29 එක වගන්තය යටතේ දිවයිනේ සාමය ආරක්ෂාව සහ යාපාලනය සඳහා නීති පැනවීමට පාර්ලිමේන්තුවට බලය තිබුණා. මේක සඳහන් වුවත් පාර්ලිමේන්තුවේ නීති සම්පාදනයේ බලය කෙරෙහි සීමාවන් පනවන විධිවිධානයන් 3ක් සෝල්බරි ව්‍යවස්ථාවේ අඩංගු වුණා. දැන් 29 එක වගන්තිය සඳහන් වෙනවා දිවයිනේ සාමය ආරක්ෂාව හා යහපාලනය සඳහා නීති පැනවීමේ අයිතිය පාර්ලිමේන්තුවට තියෙනවා කියලා. නමුත් ව්‍යවස්ථාව විසින් පනවලා තිබුණු යම් විධිවිධානයන් 3ක් යටතේ මෙන්න මේ කියන බලතල යම් සංවරණය කිරීමකට ලක් වුණා. ඒ බලතල 3 තමයි 29 දෙක වගන්තිය. ඈ කියන අනුවගන්ති 29 දෙක වගන්තියේ ඈ කියන අනුවගන්ති. මේ අනුවගන්ති දෙක යටතේ යම් ආගම නිදහසේ ඇදහිීම තහනම් කරන හෝ සීමා කරන නීතියක් හෝ යම් ප්‍රජාවකට හෝ ආගමකට අයත් පුද්ගලයන්ට වෙනත් ප්‍රජාවකට හෝ ආගමකට අයත් පුද්ගලයන් බල නොපාන සීමාවන්ට යටත් කරනු ලබන නීතියක් හෝ යම් ප්‍රජාවකට හෝ ආගමකට අයත් පුද්ගලයන්ට ලබා දී නැති වරප්‍රසාදයක් හෝ වාසියක් වෙනත් ප්‍රජාවකට හෝ ආයතන අයත් පුද්ගලයන්ට ලබා දෙන නීතියක් හෝ යම් ආගමික ආයතනයක පාලක මණ්ඩලයේ අනුමැතිය නැතිව එම ආයතනයේ සංයුතිය වෙනස් කරන නීතියක් පැනවීමේ බලය පාර්ලිමේන්තුවට අහිමි වන අතර මේට පටහැනිව පනවන නීතියක් වේ නම් 29 3 වගන්තිය ප්‍රකාරව ශූන්‍ය වේ. මම 29 දෙක වගන්තිය ආය කියන්නම්. 29 දෙක වගන්තිය ආවල ඉඳන් ඈ දක්වා 90 වගන්ති වල සඳහන් වෙන යම් නිර්ණයන් යටතේ සංවරණයන් යටතේ පාර්ලිමේන්තුවට නීති පැනවීමේ තිබූ බලය යම් ආකාරයක සීමාවකට ලක් වුණා. ඒව තමයි ආවගන්තිය යම් ආගමක් නිදහසේ ඇදහිීම තහනම් කරන හෝ සීමා කරන නීතියක් හෝ ආවගන්තිය යම් ප්‍රජාවකට හෝ ආගමකට අයත් පුද්ගලයන්ට වෙනත් ප්‍රජාවකට හෝ ආගමකට අයත් පුද්ගලයන්ට බල නොපාන සීමාවන්ට යටත් කරනු ලබන නීතියක් හෝ යම් ප්‍රජාවකට හෝ ආගමකට අයත් පුද්ගලයන්ට ලබා දී නැති වරප්‍රසාදයක් හෝ වාසියක් වෙනත් ප්‍රජාවකට හෝ අයත් පුද්ගලයන්ට ලබා දෙන නීතියක් හෝ වගන්තියේ යම් ආගමික ආයතනයක පාලක මණ්ඩලයේ අනුමැතිය නොමැතිව එම ආයතනයේ සංයුතිය වෙනස් කරන නීතියක් පැනවීමේ බලය හෝ පැනවීමේ බලය පාර්ලිමේන්තුවට අහිමි වන අතර මෙයට පටහැනිව පනවන නීතියක් වෙනම් 29 3 වගන්තියේ ප්‍රකාරව ශුන්‍ය වේ. මෙන්න මේ කියන නීති පැනවීමේ සංවරණයන් යටතේ යම් ආකාරයකින් පාර්ලිමේන්තුවේ නීති පැනවීමේ බලය සීමා වීමකට ලක් වුණා. දෙවැනි කාරණාව තමයි අධිකරණ විවරණ බලය කියන එක. මේ 29 එක ඈ වගන්තිය සහ අධිකරණ විවරණ බලය. දෙවැනි කාරණාව තමයි අධිකරණ විවරණ බලය. ව්‍යවස්ථාදායකයේ බලය සංවරණය කරනවා. මේන් අදහස් කරන්නේ ව්‍යවස්ථාදායකයේ පනවලා තියෙන නීතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල වනවාද නැද්ද කියලා පරීක්ෂා කර බැලීමටත් අනුකූල නොවනවා නම් මෙම නීතිය අවලංගු කිරීමටත් අධිකරණයට ඇති බලය. ඒක තමයි අධිකරණ විවරණ බලය කියලා කියන්නේ. පාර්ලිමේන්තුව විසින් පනවන එහෙම නැත්නම් ව්‍යවස්ථාදායකය විසින් පනවන නීතිය ව්‍යවස්ථාවට පටහැනිද නැද්ද කියන එක පරීක්ෂා කිරීමත් එහෙම පටහැනි නම් අනුකූල නොවනවා නම් ඒක නිෂ්ප්‍රභ නීතිය අවලංගු කිරීමේ බලයත් අධිකරණයට පවරා දීම තමයි අධිකරණ විවරණ බලය කියලා කියන්නේ. එතකොට සෝල්බරි ව්‍යවස්ථාව යටතේ මේ බලය පළමුවෙන්ම ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයටත් අවසාන වශයෙන් බ්‍රිතාන්‍යයේ රාජාධිකරණයටත් හිමි වෙලා තිබුණා. මේ බලය සම්බන්ධයෙන් දැක්විය හැකි හොඳම නිදසුන තමයි 1962 දී ප්‍රකාශයට පත් කරපු රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණ නඩුවේ තීන්දුව. මේ
මේ බලය ලංකාව ඇතුලේ නම් අධිකරණ විවරණ බලය ඉහළම බලය තිබුණ ශ්‍රේෂ්ඨ අධිකරණයට. නමුත් එතනින් එපිටට යනවා නම් බ්‍රිතාන්‍ය රාජාධිකරණයටත් මේ බලය පවර්ලා දීලා තිබුණා. තුන්වෙනි කාරණාව තමයි සෝල්බරි ව්‍යවස්ථාවේ දෙවෙනි වගන්තිය. සෝල්බරි ව්‍යවස්ථාවේ දෙවෙනි වගන්තිය යටතේ පාර්ලිමේන්තුවට තිබුණු බලය යම් ප්‍රමාණයකින් සංවරණයකට ලක් වුණා. ඒ තමයි ලංකාවේ පාර්ලිමේන්තුව ඉල්ලා සිටිනම් ලංකාව වෙනුවෙන් නීති පැනවීමට බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට බලය තිබෙන බව. දැන් 29 එක වගන්තියේ සඳහන් වෙනවා දිවයිනේ සාමය ප්‍රජාතන්ත්‍රවාදී සහ යාපාලනය ආරක්ෂා කිරීමට ඕනෑම ආකාරයක නීතියක් පනවන්න පාර්ලිමේන්තුවට බලය තියෙනවා කියලා. නමුත් ඒක එහෙම කියලා 29 දෙක වගන්තියේදී යම් ආගමික කරුණක් සම්බන්ධ කරගෙන නීති පැනවිය නොහැකි කියලා යම් ආගමික රාමුවක් යටතේ නීති පැනවිය නොහැකි කියලා සංවරණයක් යොදනවා. ඊළඟට අධිකරණ විවරණ බලය අධිකරණයට ලබා දීම ඔස්සේ යම් නීතියක් පැනවුවොත් එය නිෂ්ප්‍රභා කිරීමේ අයිතිය අධිකරණයට ලබා දෙනවා. සහ සෝල්බරි ව්‍යවස්ථාවේ දෙවෙනි වගන්තිය යටතේ ලංකාව ඉල්ලා සිටිනවා නම් ලංකාව වෙනුවෙන් නීති පැනවීමේ බලය බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට ලබා දීලා තියෙනවා. එතනින් සිද්ධ වෙන්නේ ලංකාවේ පාර්ලිමේන්තුවට නීති පැනවීමේ තියෙන බලය යම් දුරට සංවරණය වීමක් සහ මේ දෙවෙනි වගන්තියෙන් නිෂ්ප්‍රභා වීමක්. එතකොට මෙන්න මේ කියන කාරණාවන් තුන යටතේ 1948 සෝල්බරි ව්‍යවස්ථාවේ පාර්ලිමේන්තුව සතුව තිබුණු නීති පැනවීමේ උත්තරීතර බලය යම් සංවරණය කිරීමකට ලක් වෙලා තිබුණා. ඉහත සඳහන් විධිවිධාන මගින් පාර්ලිමේන්තුවේ ස්වාධිපත්‍යයට යම් හානියක් සිදු වුණා කියලා විචාරකයන් විසින් කියනවා. ඒක අපි 1972 ව්‍යවස්ථාව යටතේ කතා කරද්දී ජාතික රාජ්‍ය සභාවේ ස්ථාපිත කරලා තිබුණේ පාර්ලිමේන්තු ස්වාධිපත්‍ය න්‍යාය පදනම් කරගෙන. 72 දී ජාතික රාජ්‍ය සභාව පිටවන්නේ පාර්ලිමේන්තු ස්වාධිපත්‍ය න්‍යාය පදනම් කරගෙන. එතකොට මේ න්‍යායෙන් ප්‍රකාශ වෙන්නේ පාර්ලිමේන්තුවේ බලය අසහාය වන බව සහ ඒට සමාන වන හෝ අභියෝග කළ හැකි වෙනත් බලයක් නොමැති බවත්, එම බලය පදනම් කරගෙන පාර්ලිමේන්තුවට ඕනෑම නීතියක් පැනවිය හැකි බවත්, එම නීති කිසිදු අධිකරණයක් ඉදිරියේ අභියෝගයට ලක් කළ නොහැකි බවත්, වගේම පාර්ලිමේන්තුවේ බලය සීමා කරන නීති පැනවීමට වෙනත් කිසිදු ආයතනයකට නොහැකි බවත් තමයි පාර්ලිමේන්තු ස්වාධිපත්‍ය න්‍යාය පදනම් කරගෙන අදහස් වෙන්නේ. එතකොට 1972 ජාතික රාජ්‍ය සභාව පිහිටුවලා තිබ්බේ හුදෙක්ම මේ පාර්ලිමේන්තු ස්වාධිපත්‍ය න්‍යාය පදනම් කරගෙන. එතකොට මේ යටතේ ජාතික රාජ්‍ය සභාවට සමාන වෙන හෝ අභියෝග කළ හැකි වෙනත් කිසිම ආයතනයක් රාජ්‍ය තුල පවතින්නේ නැහැ, සහ පැවතියේ නැහැ. ඒ වගේම කිසිදු පාර්ලිමේන්තුවට ඕනෑම නීතියක් පැවරීමේ අසහාය බලයක් තිබුණා. කිසිදු අධිකරණයකට පාර්ලිමේන්තුව පනවන නීතියක් ප්‍රශ්න කිරීමටපත් නොහැකි. වගේම පාර්ලිමේන්තුවේ බලය සීමා කරන නීති පැනවීමට වෙනත් කිසිදු ආයතනයකට නොහැකි. ඒ යටතේ සෝල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් සිද්ධ කරලා තිබුණු සංවරණයන් විශාල ප්‍රමාණයක් කප්පාදු කිරීමක් මේ 72 දී සිද්ධ වෙනවා. ප්‍රධාන වශයෙන්ම 72 පළමු ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සිද්ධ වෙන්නේ බ්‍රිතාන්‍යයන් එක්ක තිබුණු සම්බන්ධතාවය කපා හැරීමක්, කප්පාදු කිරීමක්. ඒ නිසා තමයි මේ විදිහට ව්‍යවස්ථාදායකයට පාර්ලිමේන්තු ස්වාධිපත්‍ය න්‍යාය යටතේ බලය පවරා දීමක් සිද්ධ කරලා තියෙනවා. ඊළඟට මෙතෙන්දි බලද්දි දැන් මේ යටතේ බලද්දී ජාතික රාජ්‍ය සභාවට ඕනෑම නීතියක් පැනවීමට සහ හෝසි කිරීමට බලය හිමි වුණු අතර මේ තත්වය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3, 4, 5, 44, 45 සහ 48 දෙක යන වගන්ති වලින් තවදුරටත් තහවුරු කරනවා. 3, 4, 5, 44, 45 සහ 48 දෙක කියන වගන්ති වලින් තව දුරටත් තහවුරු කරනවා ජාතික රාජ්‍ය සභාවට ඕනෑම නීතියක් පැනවිය හැකි කියන බලය. මෙතෙන්දී මේ වගන්තිය මගින් කියවෙන්නේ ශ්‍රී ලංකා ජනරජයේ පරමාධිපත්‍ය ජනතාව සතුවන බවත්, එම බලය ජනතාව විසින් ජාතික රාජ්‍ය සභාවට පවරා තිබෙන බවත්. ඒ කියන්නේ ලංකාවේ ජනතා පරමාධිපත්‍ය කියන එක තහවුරු වෙනවා එකාතකින් දැන් මේ 3, 4, 5, 44, 45, 48 කියන වගන්ති මගින්. එතෙන්දී ශ්‍රී ලංකා ජනරජයේ පරමාධිපත්‍ය ජනතාවට සතුවන බවත්, එම බලය ජනතාව විසින් ජාතික රාජ්‍ය සභාව හරහා ක්‍රියාවට නංවන බවත්, ඒ අනුව ජාතික රාජ්‍ය සභාවේ ව්‍යවස්ථාදායක බලය උත්තරීතර වන බවත්, ජාතික රාජ්‍ය සභාවට ඕනෑම නීතියක් පැනවිය හැකි බවත්, එම නීති කිසිදු අධිකරණයක් ඉදිරියේ අභියෝගයට ලක් කළ නොහැකි බවත් මේ කියන වගන්ති වලින් සාක්ෂාත් වෙනවා, තහවුරු වෙනවා.
1972 පළමු ජනරජ ව්‍යවස්ථාවේ තිබිච්ච විශේෂ දෙයක් තමයි පරමාධිපත්‍ය බලය ජනතාවට පවරා තිබීම. හැබැයි මේ වගන්ති යටතේ ඒ පරමාධිපත්‍ය බලය ජනතාව ක්‍රියාත්මක කරන්නේ ජාතික රාජ්‍ය සභාව ඔස්සේ කීම හරහා ඒ ජනතාව තුළ තිබුණු පරමාධිපත්‍ය බලය ජාතික රාජ්‍ය සභාවට පවරා දීමක් වගේ දෙයක් සිද්ධ වෙනවා. එතකොට 1972 ව්‍යවස්ථාව යටතේ ජාතික රාජ්‍ය සභාවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කරන පනත්වල ව්‍යවස්ථානුකූලභාවය පරීක්ෂා කර බැලීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අධිකරණයට හිමි වෙලා තිබ්බත් පනත් සම්මත කරලා නීතියක් බවට පත්වනට පස්සේ ඒ ගැන ප්‍රශ්න කිරීමේ බලය කිසිදු අධිකරණයක විනිශ්චයකාරවලෙක්ට කිසිදු අධිකරණ විනිශ්චය බලයකට හිමි වෙන්නේ නැහැ. ඒ කියන්නේ 1972 ව්‍යවස්ථාවේ පනවන යම් පනතක් සම්බන්ධව ඒකේ ව්‍යවස්ථානුකූලභාවය පරීක්ෂා කිරීමේ බලය අධිකරණයට තිබුණා. නමුත් ඒ පනත ව්‍යවස්ථාදායකය තුල සම්මත වෙලා ඒ කෙටුම්පත පනතක් බවට පත් වුණාට පස්සේ ඒ පනත සම්මත වෙලා නීතියක් බවට පත් වුණාට පස්සේ ඒ නීතිය සම්බන්ධයෙන් අධිකරණයට කිසිදු බලපෑමක් එල්ල කිරීමේ හැකියාව මේ 72 ව්‍යවස්ථාදායකය තුල තිබුණේ නැහැ. එතකොට මේ අනුව සෝල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ යටතේ පිහිටවපු පාර්ලිමේන්තුව වගේ නෙමෙයි 72 ව්‍යවස්ථාවේ යටතේ ජාතික රාජ්‍ය සභාව නීති පැනවීම සම්බන්ධයෙන් උත්තරීතර බලයක් භුක්ති විඳිනවා. ඒක තමයි ප්‍රධානම කාරණාව වෙන්නේ. මොකද 1948 දී සෝල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායකයට තිබිය යුතු උත්තරීතම බලතල ඒ සෝල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුල බ්‍රිතාන්‍ය පාලනයට සහ වෙනත් යම් කාරණා පදනම් කරගෙන යම් සංවරණයකට ලක් කරලා තියෙනවා. හැබැයි ඒක 1972ට එද්දී අපි බ්‍රිතාන්‍යයන්ගෙන් සම්පූර්ණ බැමි ලිහා දැමීමක් විදිහට 72 ව්‍යවස්ථාව සම්පාදනය වෙද්දී ඔවුන් ජාතික රාජ්‍ය සභාවට ජනතාවගේ පත්‍ය බලයත් වක්‍රාකාරයෙන් සම්බන්ධ කරලා දීලා තියෙනවා. එනිසා මේකෙන් සිද්ධ වුණේ ජාතික රාජ්‍ය සභාව සතුව තිබුණු නීති පැනවීමේ උත්තරීතර බලය තවදුරටත් තහවුරු වීම. එනිසා අපිට මේකෙන් නිගමනය කරන්න පුළුවන් අපි කතා කරපු කරුණු වලින් පේන්නේ 1948 සහ 1972 ව්‍යවස්ථාව යටතේ ක්‍රියාත්මක වුණු කැබිනට් මණ්ඩලයේ ආණ්ඩු ක්‍රමයක් වුණත් මේ ව්‍යවස්ථාදායකයන් දෙකම ඔවුන්ගේ සංවිධාන ව්‍යුහය සංයුතිය සහ බලතල කියන සෑම ශේෂ්ත්‍රයකින්ම අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකට වෙනස්කම් දරන ව්‍යවස්ථාදායක සභාවන් දෙකක් තමයි මේ කාලපරාසයන් දෙක තුල ක්‍රියාත්මක වුණේ. ඒකට ප්‍රධානම හේතුව තමයි 48 දී මේක බ්‍රිතාන්‍යයන්ගේ යටත් වීමට බ්‍රිතාන්‍යයන්ගේ පාලනය යටතේ under control අපි ව්‍යවස්ථාදායකයක් වශයෙන් ක්‍රියාත්මක වුණාට 72 දී සම්පූර්ණ නිදහස ලබාගත් රාජ්‍යයක් විදිහට තමයි ව්‍යවස්ථාදායකේ ක්‍රියාත්මක වුණේ. ඒ නිසා මේ දෙක අතර සංයුතිය සංවිධාන ව්‍යුහය බලතල කාර්යයන් කියන සියල්ලක් තුළින්ම එකිනෙකට වෙනස් අන්‍යෝන්‍ය වෙනස්කම් දක්වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායකයන් දෙකක් විදිහට අපිට මේ දෙක හඳුන්වන්න පුළුවන්. අපි දැන් දෙවැනි පත්‍රයේ තුන්වෙනි කොටසෙන් ප්‍රශ්නයක් තෝරගෙන කතා කරමු. මම මේ ප්‍රශ්නේ තෝරගත්තේ මේක සමහර විට අර ප්‍රශ්න කීපයක් දීලා එකෙන් දෙකක් විස්තර කරන්න වගේ එකකට එන්න පුළුවන්. ලකුණු 10 ප්‍රශ්නයකට එහෙම නැත්නම් ලකුණු 20 තනි ප්‍රශ්නයකට එන්නත් පුළුවන්. ඒ නිසා මේක වැදගත් කියන්නේ මේ මාතෘකාව ඇතුලේ තියෙන කරුණු කාරණා මොන ආකාරයෙන් ආවත් ඊටමත් වැදගත් කරුණු කාරණා කීපයක් තමයි මේ මාතෘකාව ඇතුලේ තියෙන්නේ. ඒ නිසා මම ගැටුම් කළමනාකරණය කියන මාතෘකාව තෝරගත්තා. ප්‍රශ්නය තෝරගත්තා. අද මේ තුන්වෙනි කොටස වෙනුවෙන් සාකච්ඡා කරන්න. අපි ගැටුම් කළමනාකරණය උදෙක් අපි ගැටුම් කළමනාකරණය කියන මාතෘකාව අරගෙන ඒ ප්‍රශ්නය අරගෙන සාකච්ඡා කරමු. ගැටුම් කළමනාකරණය කියන එකට අපි කොහොමද හොඳ පිළිතුරක් සපයන්නේ කියන එක. එතෙන්දී මේ ප්‍රශ්නයට උත්තර ලියනවා නම් ඒ කියන්නේ මේ ගැටුම් කළමනාකරණය කියන නිකම්ම ගැටුම් කළමනාකරණය කියන එක අපි හැඳින්වීමක් කළා පිළිතුරක් ලියනවා නම් ඒ ප්‍රශ්නය ඇතුලේ සම්පූර්ණයෙන්ම තියෙන්න ඕනි ගැටුම් කළමනාකරණයේ ක්‍රියාවලිය පිළිබඳව පුළුල් අවබෝධයක් සහ ගැටුම් निराකරණය කියන සංකල්පය පිළිබඳව යම් වටහා ගැනීමක්. මේ ගැටුම් කළමනාකරණය පිළිබඳ අවබෝධය සහ ගැටුම් निराකරණය කියන සංකල්පය පිළිබඳව තියෙන අවබෝධය කියන දෙකේම එකතුවක් විදිහට තමයි අපිට මේ ගැටුම් කළමනාකරණය කියන ප්‍රශ්නයට ඉතාමත් සාධාරණ පිළිතුරක් ලිවීමේ හැකියාව තියෙන්නේ.
එතකොට මේ ගැටුම් निराකරණය කියලා කියන්නේ සාමාන්‍යයෙන් ඊටම දුෂ්කර සංකීර්ණ දීර්ඝ ක්‍රියාවලියක්. මේක මේ අපිට සමාජයේ පවතින පුද්ගල ගැටුම් වලින් පැහැදිලිවම දැක ගන්න පුළුවන්. මේක හරිම සංකීර්ණ දුෂ්කර සහ දීර්ඝ ක්‍රියාවලියක් කියන කාරණාව. සාමාන්‍යයෙන් ප්‍රායෝගිකව අපි නිරන්තරයෙන් සමාජය ඇතුලේ ගැටුම් දකිනවනේ. එතකොට ගැටුමක් කියන එක මොන වගේද කියන එක සම්බන්ධයෙන් දල අවබෝධයක් අපිට ලබා ගැනීමේ හැකියාව එමගින් තියෙනවා. සාමයේ ගැටුමක් සම්පූර්ණයෙන්ම විසඳීම දුෂ්කර වුණත් ගැටුමක් නිර්මාණය වීමට ප්‍රවේශ වීම සහ ගනුදෙනු කිරීමේ වෙනත් විධික්‍රම තියෙනවා. එතකොට මේ ගැටුමක් සම්පූර්ණයෙන්ම විසඳලා ගැටුම කියන එක සම්පූර්ණයෙන්ම කෙලවරක් දකින්න දෙයක් නෙමෙයි. මරණයක් තියෙන දෙයක් නෙමෙයි ගැටුම කියන එක. එතකොට ගැටුමක් निराකරණය කරලා යමාකරකින් ඇතිවීමේ නැවත ඇතිවීමේ ප්‍රතිශතය ඉතාමත් බහුතර ප්‍රමාණයක් තියෙනවා. ඒ නිසා ගැටුම කියන්නේ සම්පූර්ණයෙන්ම निराකරණය කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. නමුත් මේක උත්සන්න වීම පාලනය කියන්නේ ගැටුමක් කියන එක උත්සන්න වීම පාලනය කරන්න පුළුවන් වළක්වන්න පුළුවන් ප්‍රවේශය තමයි අපි ගැටුම් කළමනාකරණය කියලා කියන්නේ. මොකද ගැටුමක් උත්සන්න වීම ඔස්සේ සිදුවිය හැකි ප්‍රතිඵලය ගැටුම මූලාරම්භයට වඩා ඉතාමත් භයානක විය හැකියි. ඒ නිසා ගැටුමක් පාලනයකින් තොරවීම වැළැක්වීම තමයි ගැටුම් කළමනාකරණයේදී අපි සිද්ධ කරන්නේ. එතකොට අපි මේ ප්‍රශ්නයට පිළිතුරක් ලිවීමට ප්‍රවේශයක් විදිහට අපිට පුළුවන් ගැටුම් සමතනය සඳහා ඇති සාධනීය ප්‍රවේශයන් ඉතාමත් කෙටියෙන් සාකච්ඡා කරන්න. එහෙම නැත්නම් දැන් ලකුණු 20ක වගේ ප්‍රශ්නයකට නම් මේක දීර්ඝ සාකච්ඡාවක් කරන්න පුළුවන්. නමුත් ගැටුම් සමතනය සඳහා තියෙන සාධනීය ප්‍රවේශය කියන එක කෙටියෙන් සාකච්ඡා කිරීම ඔස්සේ අපිට මේ ගැටුම් කළමනාකරණය කියන එකට හොඳ ප්‍රවේශයක් ලබා ගන්න පුළුවන්. එතෙන්දී පළවෙනි එක තමයි ගැටුම කල්තියා අනුතුරු ඇඟවීම. ගැටුම් ගැන කල්තියා අනුතුරු අඟවල තිබීම ඔස්සේ අපිට හොඳ ගැටුම් කළමනාකරණයක් කරගන්න පුළුවන්. ඒකෙන් අදහස් වෙන්නේ සමාජයේ ඇතිවීමට ඉඩ තියෙන ගැටුම් ගැන ඒවා මතුවීමට පෙර හඳුනා ගැනීම කියන කාරණාව. එතකොට මතුවීමට තියෙන ඉඩකඩ වළක්වන්න පුළුවන්. ඒකට ඉඩකඩ වැළැක්වීම සඳහා අවශ්‍ය පියවර ලබා ගන්න පුළුවන් ගැටුම ඉපදෙන්නත් කලින්. ගැටුම ගැන කල්තියා අනුතුරු ඇඟවීම කියන එක ඉතාමත් වැදගත් වෙන්නේ ඒ නිසා. ගැටුම මතුවෙන්න පුළුවන් සාධන මොනවද? ගැටුම ඇති වෙන්න පුළුවන් ඉඩකඩ මොනවද? ඒ දේවල් අපි කලින් හඳුනගෙන ඒක ඇති නොවීම සඳහා කල්තියා වැඩපිළිවෙල පූර්ව සූදානමක් ලබා ගන්නවා ඒ ගැටුම සම්බන්ධයෙන්. දෙවැනි කාරණාව තමයි ගැටුම් වැළැක්වීම කියන එක. ඒකෙන් කරන්නේ කල්තියා අනුතුරු ඇඟවීමේ යාන්ත්‍රණ මාර්ගයකින් ගැටුම් ඇතිවිය හැකි ස්ථානය හඳුනගෙන ඒවා මතු පිටට පැමිණීම වැළැක්වීම සඳහා පියවර ගැනීම. ගැටුම ඇති වෙන්න පුළුවන් මූල බීජය මොකක්ද කියන එක අපි හඳුනා ගන්නවා. ගැටුම ඇති වෙන්න පුළුවන් අවස්ථාව ස්ථානය අපි හඳුනා ගන්නවා අනුතුරු ඇඟවීමේ යාන්ත්‍රණය ඔස්සේ. ඒ ඔස්සේ අපි ඒක හඳුනගෙන අපි ඒවා මතු පිටට සමාජයේ මතු පිටට ඒම වැළැක්වීම සඳහා අවශ්‍ය පියවරයන් අනුගමනය කරනවා. ඒ හරහා අපිට ගැටුම් සමතනයේ ඉතාමත් සාර්ථකව කරගැනීමේ හැකියාව තියෙනවා. ඒක තවත් එක් සාර්ථක පියවරක්. ඊළඟට තුන්වෙනි එක තමයි ගැටුම් කළමනාකරණය කියන එක. මේක කරන්නේ ගැටුමක් ඇති වූ පසු ඒ පැතිරවීම වැළැක්වීම සඳහා පියවර ගැනීම. ඒ කියන්නේ සමාජය තුළ අපිට ගැටුම් ගැන පෙර අනුතුරු ඇඟවීමක් ඒ පියවරත් අසාර්ථක වුණා නම් ඊළඟට ගැටුම් වැළැක්වීමේ පියවරත් අසාර්ථක වුණා නම් අපිට කරන්න පුළුවන් ඊළඟ දේ තමයි ගැටුම් කළමනාකරණය කියන එක. ඒ කියන්නේ ගැටුම ඇති වුණාට පස්සේ ඒක සමාජය තුළ පැතිරීම. සමාජය ඇතුලේ දිගින් දිගටම පැතිරලා යන එක අපිට වළක්වීම සඳහා යම් පියවරයන් අනුගමනය කරන්න පුළුවන්. ඊළඟ කාරණාව තමයි ගැටුම් පරිවර්තනය කියලා කියන්නේ. ඒ කියන්නේ ගැටුමේ අරමුණු පාර්ශව නීති රීති ව්‍යුහය න්‍යාය පත්‍රය කියන දේවල් පරිවර්තනය වීම තුළින් ගැටලු විසඳීමේ හැකියාව තියෙනවා. ගැටුම් පරිවර්තනය. අපි ඒකට සරලවම කියනවා ගැටුම් පරිවර්තනය කියලා. ගැටුමේ අරමුණු පාර්ශවයේ නීති රීති ව්‍යුහය න්‍යාය පත්‍රය වගේ දේවල් පරිවර්තනය වීම තුළින් අපිට ගැටුමක් විසඳීමේ හැකියාව තියෙනවා. ඊළඟට පශ්චාත් ගැටුම් සාමය ගොඩනැගීම. ඒ කියන්නේ මේක කරන්න වෙන්නේ ගැටුම අවසන් වුණාට පස්සේ. ගැටුම් ඒකපාක්ෂිකව හෝ සාමගියසුම් මාර්ගයකින් හෝ අවසානයටපත් වුණාට පස්සේ කුමන හෝ ආකාරයකින් මේ ගැටුම අවසන් වුණාට පස්සේ ඒ ගැටුම ආයෙ මතුවීම වැළැක්වීම සඳහා පියවර ලබා ගත යුතුයි. එවැනි සාමය ගොඩනැගීමේ ක්‍රියාවලියකට සංහිඳියා ක්‍රියාමාර්ගයක් ගැටුමේ මූල හේතු වලට විසඳුම් සෙවීමත් අවශ්‍ය වෙනවා. ඒ කියන්නේ ගැටුමට පස්සේ නැවතත් ගැටුමක් ඇති නොවෙන්න නම් අපි සාමය ගොඩනැගීමේ ක්‍රියාවලිය සංහිඳියා ක්‍රියාමාර්ගයක් සහ
මේ ගැටුමට මුල් වෙච්ච හේතුව හොයලා ඒකට විසඳුම් සෙවීමත් කිරීම අවශ්‍ය වෙනවා. ඒ නිසා පශ්චාත් ගැටුම් සාමය ගොඩනැගීම කියන එකේදී ඊටමත් වැදගත් වෙනවා. නැවතත් ඒ කියන්නේ ගැටුම් කළමනාකරණය ඊටමත් වැදගත් අංගයක් තමයි මේ පශ්චාත් ගැටුම් සාමය ගොඩනැගීම කියන එක. නැවත ගැටුමක් ඇති නොවීමට වග බලා ගැනීම කියන කාරණාව. අපි පිළිතුරට ප්‍රවේශයක් විදිහට ගැටුම් සමතනය ගැන කතා කරාට පස්සේ අපි මේ පිළිතුර දීර්ඝව සාකච්ඡා කිරීම සඳහා අපිට අවශ්‍ය වෙනවා ගැටුම් කළමනාකරණය කිරීම කියන එක පැහැදිලි කිරීම. ඒ යටතේ මේ ගැටුම් කළමනාකරණයේ අරමුණු ඊළඟට ගැටුම් විසඳීමේ අරමුණුත් එක්ක සංසන්දනය කරලා අපිට මේ පිළිතුර දීර්ඝව සාකච්ඡා කිරීමේ හැකියාව තියෙනවා. මෙතෙන්දී ගැටුම් කළමනාකරණය කියන සංකල්පයට අර්ථයන් දෙකක් තියෙනවා. මේ සංකල්පයට තියෙනවා අර්ථයන් දෙකක්. ගැටුම් විසඳීම දුෂ්කර සහ දීර්ඝ ක්‍රියාවලියක් වෙද්දී ඒ ගැටුමේ තියුණුභාවය සහ පැතිරීම ප්‍රචණ්ඩ බව සීමා කිරීම තමයි පළමුවැන්න. මේකෙදී මේ මගින් ගැටුමේ මූල හේතු විසඳීම සහිතව ආමන්ත්‍රණයක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ පළවෙනි ක්‍රියාවලියේදී පළවෙනි අර්ථකථනයේදී මේ ගැටුමේ තියෙන දැන් මේක දීර්ඝකාලීන ක්‍රියාවලියක් බවට පත් වෙද්දී මේ ගැටුමේ තියෙන තියුණුභාවය සහිත පැතිරීම ප්‍රචණ්ඩත්වය කියන එක සීමා කිරීමට ක්‍රියාමාර්ග ගන්නවා කියන එක තමයි පළවෙනි අර්ථකථනයේදී අදහස් වෙන්නේ. නැතුව එතෙන්දී අදහස් වෙන්නේ නැහැ ගැටුම විසඳීම සඳහා හේතු සෙවිය යුතුයි කියන එක. ගැටුම විසඳීම සඳහා හේතු සොයලා ඒක නිෂේධනය කළ යුතුයි කියන එක මේ ප්‍රවේශයේදී පිළිගන්නේ නැහැ. මෙතෙන්දී කියන්නේ ගැටුම නිෂේධනයේ ප්‍රතිඵල ඇති කරන්න බව මේ ප්‍රවේශයේදී පිළිගන්නවා. මේක නිෂේධනීය ප්‍රතිඵල ඇති කරනවා. මේ ගැටුම කියන එක ප්‍රචණ්ඩකාරී සමයක අවසානයේ භයානකයි කියන කාරණාව තමයි මේ ප්‍රවේශයේදී පිළිගන්නේ. ඒ නිසා කල යුත්තේ ගැටුමේ නිෂේධනීය ගතිකත්වය සහ ඵල විපාක පාලනය කිරීම කියන එක තමයි මේ පළමු අර්ථකථනයේදී මූණ දක්වන්නේ ගැටුම් කළමනාකරණය. මෙතෙන්දී අපි දෙවෙනි ප්‍රවේශයේදී ගැටුම් කළමනාකරණය කියන එක හඳුන්වද්දී ගැටුම නිෂේධනීයයි කියලා දෙවෙනි ප්‍රවේශය පිළිගන්නේ නැහැ. ඔවුන් කියන්නේ ගැටුම දෙස සාධනීය බැලිය යුතුයි කියලා. සවුන් කරන්නේත් ඒකමයි. ඔවුන් ගැටුම දෙස සාධනීයව බලනවා. වගේම ඒක සමාජයේ ඇත්තටම පවතින දුක් ගැනවිලි සහ අසාධාරණත්වයේ ප්‍රතිඵලයක් විදිහට දකිනවා. ඒ නිසා විසඳුම දිය යුත්තේම දුක් ගැනවිලි වලට එමගින් යෝජනා වෙන්නේ සාකච්ඡා සහමන්ත්‍රණ සංවාද සහ අවසානයේ සාමගිවිසුමක් කරා යන ගැටුමේ ගමන් මාර්ගයේ දිශාගත කිරීමක්. නමුත් දැන් පළවෙනි එකේදී වුන් ගැටුම නිෂේධනීය විදිහට තමයි දකින්නේ. ගැටුමක් කියන එක නිෂේධනීය විදිහට දකින්නේ. ඒ නිසා ගැටුමේ නිෂේධනීය ගතිකත්වය සහ ඵල විපාකයන් පාලනය කළ යුතුයි කියන තැන තමයි පළවෙනි නිර්වචනය. නමුත් ඒක දෙවෙනි නිර්වචනයේදී ඔවුන් ගැටුමේ නිෂේධනීයත්වය දකින්නේ නැහැ. ඔවුන් සාධනීයත්වයකින් බලන්නේ ගැටුම දිහා. ඒ නිසා ගැටුමට මුල් වෙන මූල හේතු විසඳීම සඳහා පිළිතුරක් දිය යුතුයි, විසඳුමක් ලබා දිය යුතුයි කියන තැන තමයි දෙවෙනි කොටසේ ඉන්නේ, දෙවෙනි නිර්වචනයේ ඉන්නේ. එතෙන්දී ප්‍රධාන වශයෙන්ම ගැටුමක් විසඳද්දී සාකච්ඡා සහමන්ත්‍රණ සංවාද සහ අවසාන වශයෙන් සාමගිවිසුම් කරා යන ගමන් මාර්ගයක් ගමන් දිශානතියක් තමයි මේ නිර්වචනයේදී ගැටුමට ලැබෙන්නේ. මේ ප්‍රවේශයන් දෙකෙන්ම කරන්නේ ගැටුම විනාශකාරී ප්‍රචණ්ඩකාරී ලෙස වර්ධනය වෙන්න තියෙන අර්බුදකාරී නිර්මාණයක් බවට පත් වෙන්න තියෙන තත්ත්වය වැළැක්වීම සඳහා සාධනීය පියවරයන් ගැනීම කියන කාරණාව. මේ ප්‍රවේශයන් දෙකේදීම සිද්ධ වෙන්නේ. අනික් අතට ගැටුම් කළමනාකරණය, ගැටුම් විසඳීම, එහෙම නැත්නම් ගැටුම් निराකරණය සමග සංසන්දනය කරද්දී අපිට පෙනෙන්න තියෙන දෙයක් තමයි ගැටුම් निराකරණයට තියෙන සීමිත න්‍යාය පත්‍රය සහ සීමිත අරමුණු කියන කාරණා. නමුත් ගැටුම් විසඳීමට නම් ගැටුමේ මූලය හේතු හොයලා මුල් වෙච්ච හේතු හොයලා මූල හේතු හොයලා ඒවට විසඳුම් ලබා දිය යුතුයි කියන තැන තමයි අවසානයේදී අපිට ඉන්න සිද්ධ වෙන්නේ. එතකොට ගැටුම නැවත ඇතිවීම වැළැක්විය යුතුයි. ඒ සඳහා තිබිය යුත්තේ පුළුල් න්‍යාය පත්‍රයක්. ඒ සඳහා දීර්ඝකාලීන පශ්චාත් ගැටුම් සාමය ගොඩනැගීමේ ක්‍රියාවලියක් අත්‍යවශ්‍ය වෙනවා. ඊට අමතරව බැලුවම ගැටුම් කළමනාකරණය ගැටුමක් තියුණු වෙන තෙක් බලාගෙන ඉන්නෙත් නැහැ. ඒ කරන්නේ සාමකාමී සහ ප්‍රජාතන්ත්‍රවාදී මාර්ගවලින් ගැටුම උත්සන්න වෙන එක වළක්වන එක. එතකොට ගැටුම් निराකරණයේ තියෙන පටු න්‍යාය පත්‍රය, සීමිත න්‍යාය පත්‍රය සහ සීමිත අරමුණු වලට වැඩිය විශාල පරාසයක වෙනස්කමක් තියෙනවා ගැටුම් කළමනාකරණයේදී. ඔවුන් පුළුල් න්‍යාය පත්‍රයක් සහ පුළුල් අරමුණු ප්‍රමාණයක් සහිතව තමයි එය සිද්ධ කරන්නේ. ඒ ප්‍රධාන වෙන්නේ
ගැටුමක් ප්‍රචණ්ඩකාරී ගැටුමක් බවට පත් වූහොත් සිදුවිය හැකි අනර්ථකාරී ප්‍රතිඵලයන් වැළැක්වීම ඔස්සේ මේ ගැටුම උත්සන්න වීම වැළැක්වීම කියන එක. එතකොට ඒ ප්‍රජාතන්ත්‍රවාදී මාර්ගයන් මේ ගැටුම් කළමනාකරණයේදී බොහෝ විට යොදා ගන්නවා ගැටුම උත්සන්න වීම කියන එක අපේ දේශපාලන විද්‍යා දෙවැනි ප්‍රශ්න පත්‍රයේ කොටස් 3ටම අදාළව ප්‍රශ්න 4ක් සාකච්ඡා කරා. ඒ ප්‍රශ්න 4 සමස්තයක් විදිහට ගත්තාම සම්පූර්ණ විෂය නිර්දේශයේ ඇතුලේ පුළුල් පරාසයක් ආවරණය වෙන ප්‍රශ්න 4ක්. එනිසා මම හිතනවා මේක ඉතාමත් වැදගත් වෙන්න ඇති කියලා. සරලම කියන්න තියෙන ප්‍රශ්නයක් ලියද්දී ප්‍රශ්නයකට පිළිතුරක් ලියද්දී පිළිතුර සංවිධානය වෙන තරමට පිළිතුර සාර්ථකව සහ ඉක්මනින් ලියා ගැනීම හැකියාව තියෙනවා. එනිසා සංවිධානාත්මක පිළිතුරක් එහෙම නැත්නම් ප්‍රශ්නය සඳහා සංවිධානය වීමක් ප්‍රශ්නය හොඳින් අවබෝධ කර ගැනීමත් ඔස්සේ සාර්ථකව පිළිතුරක් ලියා ගැනීම හැකියාව තියෙන බව කියන්න කැමතියි. සුබ පතනවා උසස් පෙළ විභාගය සඳහා. ඒ වගේම තවත් අවධානයෙන් මේ කාල පරාසය ඇතුළත තමන්ගේ කටයුතු කරගන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි.